සම්පන්න කාර්මික පින්නතුනි හැම දිනම අද දවසේදී අපි සිද්ධ කරගෙන යන ලබන සූත්‍ර දේශනාවට සවන් දෙන්නට විහාරස්ථානයේ පැමිණෙන අවස්ථාව අපි සාකච්ඡා කරගෙන ආවා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ එන දෙවෙනි සූත්‍රය සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය තුල අන්තර්ගත වෙන බොහොම වැදගත් කරුණු කාරණා රාශියක් අපි සාකච්ඡා කළා. එතනදී දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස අපි කතා කරලා ඉවර කළා. එතනදී මුලින්ම දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව නැතිනම් දැක්මෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස මූලිකත්වයේ ගන්නවා කියලා කිව්වා. මොකද මේ ශාසනයේ මුලටම යෙදෙන්නේ සම්මා දිට්ඨිය නිසා. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය සහ කෘතඥානය පනවන්නේ. ඉස්සෙල්ලා දැනගෙන සිටීමට අවශ්‍යයි ඒ කෙනා එක දකින්න කලින්. සත්‍ය ඥානය තුල ජීවිතයට ලබා ගන්නට වෙන්නේ අපිට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස හඳුනා ගැනීම. ඒ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් ඒ දර්ශනයෙන් වැඩිම තුල ඒ හඳුනාගත් දර්ශනය අපි ළඟ තියෙන නුවණ භාවිත කිරීම තුල ඒ ආශ්‍රව කොටස් ටික දුරු කරගන්න. හැම වෙලාවකදීම දර්ශනයෙන් පහ කළ යුතු වෙන්නේ දර්ශනයක් නැතිකම නිසා හටගත්ත නැතිනම් දර්ශනීය වැරදීම නිසා හටගත්ත කෙලෙස් ටික ප්‍රධාන ආශ්‍රව ටික. දර්ශනීය වැරදීම මත අපි ලේසි පහසු ආශ්‍රව ගොඩක් නෙමෙයි ඇති කරගෙන තියෙන්නේ. විශාල ගහක් තිබුණොත් මේ ගහ ඉස්සෙල්ලා අපි මේ සිඳලා දැන් මේ අතු ඉති ටික කපන්න ගන්නවා. ඒ දේ තමයි මේ සිද්ධ කරන්නේ. ගියක් අයින තිබුණ ගහක් කපන්න ගියොත් තමයි ඉස්සෙල්ලා අතු ඉති ටික කපලා දාන්නේ. කැලේ තියෙන ගහක් කපන්න ගියොත් අතු ඉති කප උඩ නැග මහන්සි වෙවි ඉන්නේ නැහැ. අපි කරන්නේ මුලින් කපන එක. ඒක නිසා මේ කෙලෙස් නැමැති මේ වනාන්තරයේ අපි සිඳින්න හදන්නේ මේ භවයේ නැමැති වනාන්තරයේ අපි මුල් ටික සිඳින්න හදන්නේ මුලින් කපලා දාන්නේ. මුලින් කැපුවට පස්සේ මේ ගහ බිමට වැටුනහම අපිට ලේසි අතු ඉති ටික කපන්න. කඳෙන් ප්‍රයෝජනේ ඇති අපිට කඳ ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ මේ කඳට ලං වෙන්න බැරි විදිහට හදලා තියෙන හැදිලා තියෙන අතු ඉති ටික ඉවත් කරගත්තා. අද අපිට නිවන් ප්‍රතිපදාව දිහා බලනකොට ගොඩ දෙනෙක් නිවන කියලා හිතාගත්ත තැනකට යන විදිහක් අපිට දකින්න තියෙනවා. හැම වෙලාවකදීම හැම කෙනෙක්ම බොහෝ කෙනෙක් හිතන්නේ තමන්ගේ හිත තුල තියෙන තමන් දන්න නිවන මිසක ඇත්තටම නිවන කියන දේ ගැන අවබෝධයක් තියෙන්නේ බොහොම ස්වල්ප දෙනෙකුටයි. නැත්නම් බොහෝ දෙනෙක් උත්සාහවත් වෙන්නේ තමන් හිතාගෙන ඉන්න නිවනක් දකින්න යන්න. තමන්ට තේරෙන්නේ මොන මට්ටමෙන්ද? තමන් නිවන ගැන දන්නේ මොන මට්ටමෙන්ද? ඒ නිවන ගැන දන්න තමන්ට තේරෙන නිවන හොයන්නයි වෙහෙසෙන්නේ. තමන්ට තේරෙන නිවන හොයන්න වෙහෙසෙන ලෝකයේ තුල අපේ මෝඩ හිතට තේරෙනවා නම් නිවන කියන දේ
ඒ තේරුම් ගනු ලබන නිවනට මොඩයි. මොඩ හිතටද තේරෙනවා නම් මේ නිවන කියන දේ තේරුම් ගනු ලබන නිවනද මොඩයි. ඔකෙදි ගොඩක් වෙලාවට මොකද කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවා. බොහෝ දෙනෙක් කියනවා මේක බොහොම සරල දෙයක් කියලා. නිවන් දකින්නවා කියන එක මේ ගොඩාක් ගැඹුරට ওই නාම රූප කියලා බෙදලා මහ ලොකුවට මේක විදර්ශනා කරගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ කාලේ 7 අවුරුදු ඇත්තොත් නිවන් දැක්කා. ඉතින් 7 අවුරුදු වයසේ පුංචි ළමයෙකුටත් අවබෝධ කරගන්න පුළුවන් වුණ දහමකට මේ අද වැඩි හිටියොත් මෙච්චර උත්සාහ ගන්නවා ඒත් අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔය පෙන්වන්න හදන ධර්මතාවයේ නිවන නෙමෙයි මේක බොහොම සරලව ගන්න පුළුවන් දෙයක්. ඔය බොහොම අසීරු කරගෙන තියෙන්නේ කියලා. එතකොට හැම වෙලාවකදීම බැලුම් බැලමට සිද්ධිය ඇත්තයිනේ. 7 අවුරුදු වයසෙන් කෙනෙක් ඵලයකටපත් වෙනකොට හැම වෙලාවකදීම අපි දකින්න ඕනේ සිද්ධිය තමයි නුවණට වයස නැහැ කියන එක. වයසට නුවණක් නැහැ, නුවණට වයසක් නැහැ. හිතට වයසක් තියෙනවද? හිතට වයස නැහැ. කයටයි වයස තියෙන්නේ. වයස කියන එක පනවන්නේ කයට. හිත නිසායි කය සකස් කරගන්නේ. කය කියන එක බොහොම සුළු පරිමාවක් විතරයි. මේ පරිමාව දිහා බලලා කෙනෙක් හිත ගැන තීරණය කරනවා නම් ඒ කෙනාටයි වරදින්නේ. ඒක නිසා කයින් පොඩි වුණත් නුවණ ප්‍රඥාව දියුණු කිරීම තුළ වඩලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. මම මේ වෙලාවේදී මතක් කරපු තේ දාරුචීරිය තෙරුන් වහන්සේ වහා ධර්ම අවබෝධ කරගත්තා. නමුත් මේ ශාසනයේ හිටිය ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබා ගත්තේ කවුද? සරියුත් තෙරුන් වහන්සේ. සරියුත් තෙරුන් වහන්සේට ධර්ම අවබෝධය කරන්න කොච්චර කල් ගියාද? ප්‍රඥාවන්තයින් අතරින් අග්‍රස්ථානයේ ලැබුණු සරියුත් තෙරුන් වහන්සේට මාස කීයක් ගියාද ධර්ම අවබෝධය කරන්න? අරහත්ත්වයටපත් වෙන්න. දාරුචීරිය තෙරුන් වහන්සේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එච්චරයි. එතකොට අද අපි ප්‍රඥාව ගැන කතා කරනකොට, නුවණ ගැන කතා කරනකොට, මාර්ගය ගැන කතා කරනකොට අන්න ඔය ප්‍රභේදේ නොදකයි කතා කරන්නේ. හැම වෙලාවකදීම සරියුත් තෙරුන් වහන්සේට කලින් ධහම අවබෝධ කරගත්ත අය ගොඩක් හිටියා. මේ බණ ටික අලුතෙන් කියනකොටම ඒ පළවෙනි දේශනාව තුළම මාර්ගඵල ලබා ගත්ත ඇත්තෝ හිටියේ නැද්ද? හිටියා. සරියුත් තෙරුන් වහන්සේට වඩන්න උනා සෑහෙන කාලයක්. එතකොට මේ කාරණාව දිහා බලනකොට අපිට දකින්න තියෙන දෙයක් තමයි හැම චරිත දිහාම බලලා, හැමෝම දිහා බලලා සර්ව සාධාරණ ධර්මතාවයක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. චේතනානානත්වයක් තියෙන නිසා ලෝකේ. ඔක්කොටම එක හිතක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක නානත්ත් කාය නානත්ත් සංඥා. ඒකයි ප්‍රශ්නේ. කයවල් නානත්වයක් වගේම සංඥාත් නානත්වයක් තියෙනවා. ඒක නිසා මාර්ගයේ නානත්වයක් තියෙනවා. මේ මාර්ගයේ පෙන්වන්න වෙන එකේ නානත්වයක් තියෙනවා. එතකොට මාර්ගය අවබෝධ කර ගැනීමේ නානත්වයක් නැති වෙයිද? මාර්ගය අවබෝධ කර ගැනීමේ නානත්වයක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධම් දේශනා කරනකොට ඒ පුද්ගලයාගේ ආශයානුසේ බලලා ධම් දේශනා කරනවා. ආශයානුසේ බලලා ධම් දේශනා කරනකොට එයා සසරෙදි වඩලා පුරුදු මොන පරියායද?
මොන ක්‍රමයකටද හිත පුරුදු කරලා තියෙන්නේ? මේ හැම දෙයක්ම බලලා පුරුදු කරපු හිතට පුරුදු කරපු පැත්තෙන් පාර කියලා දෙනවා. එතකොට යා වහා ධර්ම අවබෝධය කරනවා. අපිට ආශ්‍රයානුසේ ඥානය නැහැ. යටත් පිරිසෙන් රහතන් වහන්සේලාටවත් නෑ ආශ්‍රයානුසේ ඥානය. සරියුත්තර වහන්සේට වැඩි වුණානේ තමන්ගේ ගෝලයට ස්වර්ණකාර තිස්ස හාමුදුරුවන්ට අවශ්‍ය කමටහන දෙන්න. බුදුරජාණන් වහන්සේනේ කමටහන දුන්නේ. ඉතින් සරියුත්තර වහන්සේටවත් බැරි වුණ දේ අපිට කරන්න පුළුවන් නේද? ඒක කරන්න බෑ. අපි කාරණාව කියලා දෙනවා. එතකොට දහසක් න්‍යාය තියෙනවා සෝවාන් ඵලයටපත් වෙන්න. හැබැයි ওই න්‍යාය 1000න් එකක් ගැලපුණොත් එකක් තේරුණොත් එයා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. එයා න්‍යාය 1000ම ඉගෙන ගත යුතුයි කියලා කියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ එකක් අරගෙන අපි පේනකම් පුරුදු කරන්න වෙනවා. නුවණක් ඇති කරගන්න වෙනවා. ඉතින් අන්න ඔය වගේ කාරණා ටිකක් නොදැන ගන්න මත මගේ දැනීමට මේ දේ ගැළපෙනවා කියලා නොයෙක් දෘෂ්ටිවාද වලට හිර වෙන බව වර්තමානයේ තුල බොහෝ කොට දකින්න තියෙනවා. මම හිතන විදිහට මේක හරි. ඒනේ තමන් හිතන විදිහට හරියනවා නම් ඒක හරියනවද? ඒක හරියන්නේ නැහැ. අපිට හරියන්න ඕනේ තමන් හිතන විදිහ නෙමෙයි තමන් හිතන විදිහ වැරදුණු එකයි අද මේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන් හිතන විදිහ වැරදිච්ච එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකට ගැලපෙනවා කියලා තව දෙයක් අරගෙන හරියන්නේ නැහැ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ ආශ්‍රවයක් ඡේ කරගන්නකොට අපිට මූලික වශයෙන්ම අපි කතා කළේ අන්න ඔය කාරණාව ඇති කරගන්න සත්‍ය ඥානයේ ජීවිතයට ඇති කරගන්න තැනගෙන. සත්‍ය ඥානය තමයි මූලය. ඒක දැනගත්ත කෙනාට සත්‍ය ඥානය ලබාගත්ත කෙනාට ඒකේ උණුසුමින් නැත්නම් තව විදිහකට කියනවා නම් ඒ සම්මා දිට්ඨිය උණුසුමින් තමයි අනිකුත් ධර්මතා ටික පවත්වාගෙන යන්නේ උණුසුම් කරන්නේ. සම්මා දිට්ඨිය උණුසුමෙන් තමයි අනිත් ධර්මතා ටික උණුසුම් කරන්නේ. හැම වෙලාවකදී මේකයි ඉස්සෙල්ලාම දර්ශනීය පිරිසිදු කලේ. දර්ශනීය පිරිසිදු වෙච්ච කෙනා දන්නව කරන්න ඕන දේ තමන්ම දන්නවා. ආය අහන්න දෙයක්වත් නැහැ දර්ශන භූමියටපත් වෙච්ච කෙනෙකුට. මාර්ගය ගැන සැකයක් හිටින්නේ නැහැ. සැකේ දුරුයි. ඒක නිසා එයා දන්නවා මොකද්ද කළ යුත්තේ, කරන්න අවශ්‍ය දේ එයා දන්නවා. අවශ්‍ය දේ දැනගෙන ඒ දේ කරනවා. ඒක නිසා අපි කතා කරගෙන ආපු දෙයක් තමයි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස දර්ශනයෙන් පහ කළ යුතුයි. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස දෙවෙනි එක සංවරයෙන් ප්‍රහාණය කළ යුතුයි. ඒක කතා කරනකොට අපි මතක් කළා සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස සංවරයෙන් පහ කරනකොට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු තැන සංවරය කියන තැන දෙපැත්තකින් පෙන්වන්න වෙනවා. එකක් තමයි දිට්ඨි පැත්තෙන් ඇති වෙන තැනද සංවරයක් තිබිය යුතුයි. දිට්ඨිය සම්පූර්ණම දැනගත්තට දිට්ඨිය කියන දේ දැනගත්තට අපිට දිට්ඨාසවය දුරු වෙන්න උපකාරක ධර්මයක් තමයි මේ සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසෙන් ලබාගත් එළිය තමයි සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස වෙන්නේ. අපි කිව්වොත් නැත්නම් දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික ප්‍රහාණය කරලා ඊට පස්සේ සංවර වෙන්න හදනව නෙමෙයි. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික ඔක්කොම ඉවර කරලා, ගෙවල ඉවර කරලා සංවරය කරන්න හදනව නෙමෙයි. එහෙම ගියොත් එහෙම නිවන් දැකලා තමයි චණ්ඩං හත්තින් පජහති චණ්ඩං අස්සං පජහති ඇත්තු අස්සය Tamanට නුසුදුසු ගෝචර ස්ථාන අයින් කරන්න වෙන්නේ රහත් වෙලා. ඒක නිසා මේ එහෙම කතා කරනවා නෙමෙයි. මේ හැම වෙලාවකදීම දැන් කතා කරන දේ තමයි සීලේ තුලද සම්මා දිට්ඨිය තියෙන්න ඕන කියලා කිව්ව මතකද?
සම්මා දිට්ඨිය කියන එක මූලිකත්වයේ මාර්ගෙ ඉස්සෙල්ලාම යනදී සම්මා දිට්ඨිය හැම වෙලාවකදීම සීලය තුලත් ප්‍රඥා සීල සමාධි තියෙන්න ඕනේ. සමාධිය තුලත් ප්‍රඥා සීල සමාධි තියෙන්න ඕනේ. ප්‍රඥාව තුලත් ප්‍රඥා සීල සමාධි තියෙන්න ඕනේ. ඔය ටිකේම හැම වෙලාවකදීම ඔය ප්‍රඥා සීල සමාධි කියන න්‍යාය සීලය තුලද ප්‍රඥා සීල සමාධි, සමාධිය තුලද ප්‍රඥා සීල සමාධි, ප්‍රඥාව තුලද ප්‍රඥා සීල සමාධි. මේ තියෙන්නේ ලක්ෂණ ටිකක්. අපි කතා කරාට සමාධිය කියලා අපි කතා කරන්නේ බාහිර නිමිති ටික. එකඟතාවය කියලා කතා කරන්නේ බාහිර නිමිති ටික. අපි ප්‍රඥාව කියලා කතා කරන්නේ බාහිර නිමිති ටික. දර්ශනය කියලා මේ වචන ටිකෙන් කතා කරන්නේ බාහිර නිමිති ටිකක්. මේකේ නියෝජනයේ හිත පැත්තෙන් වෙනස්. ලෝකෙ බෙහෙත් වර්ග තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් නේ. සීමිත ප්‍රමාණයක් තියෙන මූලික බෙහෙත් ටික කලවම් කර කර එක එක ඖෂධ වර්ග නිෂ්පාදනය කරනවා මහ විශාල ප්‍රමාණයක්. ඒකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් හැම වෙලාවකදීම මේ මුළු නිවන් දකින්න තැන භාවනා ප්‍රතිපදාවම ගත්තොත් එහෙම ඉන්ද්‍රිය ධර්මතා පහක් වඩලා තියෙනවා. සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මතා පහ වඩලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මතා පහ සමාන කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මතා පහ සමාන කරගන්න එකයි මේ කරන්නේ. කොටින්ම මූලික සංයුක්තිය තමයි මේ ඉන්ද්‍රිය ධර්මතා පහ. අපි කොච්චර විදර්ශනා වඩනවා කිව්වත්, කොච්චර සමතේ වඩනවා කිව්වත්, මොන දේ කරනවා කිව්වත්, සිල් රකින්නවා කිව්වත් මේ කරලා තියෙන්නේ හැම වෙලාවෙම ඉන්ද්‍රිය ධර්මතා පහ වඩන එක. ඔය ඉන්ද්‍රිය ධර්මතා පහෙන් එකක් විතරක් වැඩෙනවා නම් අනිත් ධර්මතා ටික වැඩෙන්නේ නැත්නම් එයාට මාර්ගය වෙඩෙන්නේ නැහැ. හැම වෙලාවකදීම කෙනෙක් ප්‍රඥාව හරි වඩනවා නම් අනිත් ධර්මතා ටික වැඩෙන්නේ නැත්නම් එයාට ලෝකෝත්තර මාර්ගය උපදින්නේ නැහැ. නුවණ වැඩෙනවා ලෝකෝත්තර මාර්ගය උපදින්නේ නැහැ. ඒක නිසා දැන් නුවණ වැඩෙන්නත් ඕනේ ලෝකෝත්තර මාර්ගය උපදින්නත් ඕනේ. ඒක නිසා ප්‍රඥාව විතරක් හරියන්නේ නැහැ. ප්‍රඥාව විතරක් හරියන්නේ. අන්න ඒකයි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස තුල ප්‍රඥාව මූලිකාංගයේ සම්මා දිට්ඨි පුරේජවා. සම්මා දිට්ඨිය පෙරට උදුවන ප්‍රඥාව මූලිකදී ප්‍රඥාව මූලිකත්වයට යන ගමන් අනිකුත් ඉන්ද්‍රිය ධර්මතා ටික වැඩෙන්න අවශ්‍යයි ඒහා සමගාමීව. අන්න ඒක නිසායි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික මුලින් තිබ්බා. ඊට පස්සේ අනිත් ආශ්‍රව කොටස් ටික ගැන කතා කරනවා. අපි ගිය සැරේ කතා කළා ඇහැ සංවර කරගන්න හැටි. ඇහැ සංවර කරගන්න කිව්වා පටිසංඛා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සමුතෝ කියලදී. කොහොමද ඇහැ සංවර කරගන්න කිව්වේ? යම් ආශ්‍රව කොටසක් නිසා පීඩාකාරී චිත්තයක් ඇති වෙනවා නම්, පීඩාකාර බවක් ඇති වෙනවා නම් උපජ්ජයං ආසවා විඝාත පරිලාහ. යම් ආශ්‍රව කොටසක් උපදිනවා නම් දුක ගෙනල්ලා දෙන විදිහේ ආශ්‍රව කොටසක් උපදිනවා නම් අන්නේ ආශ්‍රව වෙන්නේ නැති වෙන්න හිත රැකගන්න කිව්වා. දැන් හිත රකින්න අපිට දෙආකාරකින් රූපයෙන් සංවර වෙන්න ඕනේ. දැන් මට එච්චර කියන්න දෙයක් නැහැ. අය ඔක්කොම කියලා තියෙන්නේ. දැන් ගලපන්න විතරයි තියෙන්නේ. ටග්ගාල කට්ටිය ගලප ගන්නවා. දැන් සත්‍යමකෙත් අපි කතා කරන්නේ ඒ නිසා දැන් දන්නවා මාර්ග සත්‍යයි මාර්ගයයි දන්නවා. ඔන්න කොටින්ම ගලප ගන්න. ඇහැ සංවර කරගන්න ඕනේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මාර්ගයෙන් ඇහැ සංවර කර ගැනීම, අනිත් එක තමයි මාර්ග සත්‍යයෙන් ඇහැ සංවර කර ගැනීම. දැන් තේරුණාද? ඇහැ සංවර කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මාර්ගයෙන් ඇහැ සංවර කරගන්න පුළුවන්. අනිත් එක මාර්ග සත්‍යයෙන් ඇහැ සංවර කරගන්න පුළුවන්. අපි එක එක පරයයන්ගෙන් කතා කරා. තව ක්‍රමයකට කතා කළා. අර බෝඩ් එකේ ඇඳලත් කතා කරානේ. අපි බෝඩ් එකේ ඇඳලා අර මිනිස්සෙක්ගේ පොඩි රූපයක් වගේ ඇඳලා එතනින් කෙනෙක් පනවනවා කියවනේ. අන්න එතනින් ඇහැ සංවර කරගන්නත් පුළුවන්.
අර එහා පැත්තේ කෙළවරේ මනෝවිඤ්ඤාණ කියපු තැනින් ඇහැ සංවර කරගන්න පුළුවන්. ඒ දෙකයි අපි කතා කරේ. දැන් තේරුණාද ඇහැ සංවර කරගන්න ක්‍රම දෙක මොකක්ද කියලා? ඇහැ සංවර කරගන්නකොට ලෝකයේ තුල අපිට පුළුවන්කම තියෙනවා ඇහැ තියෙන තැනක රූපය ඇති තැනක අපිට සංවර වෙන්න පුළුවන්කම තියෙනවා. ඇහැ ඇත්ත වෙලා රූපේ ඇත්ත වෙලා නමුත් තියෙන රූප බලන්න යන්නේ නැහැ. නූපන් ආශ්‍රව උපදින උපන් ආශ්‍රව වැඩෙන රූප ලෝකේ තියෙනවා. මේ කතා කරන්නේ මාර්ගය තුල. මාර්ග සත්‍ය නෙමෙයි. ඒක නිසා ගලපන්න හදන්න එපා. රූප නැහැ කියනවා දැන් ආයෙ කියනවා මේ රූප තියෙනවා කියලා. මේ කතා කරන්නේ මාර්ගය ගැන. මාර්ග සත්‍ය කියන තැනින් නෙමෙයි. ඇහැ රවටන්න පුළුවන් රූප ලෝකේ තියෙනවා. ඒක නිසා රූපේ පැත්තට යන්න හොඳ නැහැ. තෙල් පාත්‍රය රැක ගන්න ඕනේ. තෙල් පාත්‍රය රැකගෙන යන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. කොහොමද තෙල් පාත්‍රය රැකගෙන යන්නේ? මහා සැනකෙලියක් මැද එකක් මුවවිට දක්ව කට කපලම පුරවලා තියෙන තෙල් පාත්‍රයක් දෙනවා අතට හලන්න නැතුව අරගෙන යන්න ඕන බින්දුවක්වත්. හැලුවොත් මොකද වෙන්නේ? පිටිපස්සෙන් ඉන්න වදකයා ගහලා මරනවා. දැන් අපි අතින් හැලුණත් වැරදි. එළියෙන් ඇවිල්ලා කෙනෙක් හැප්පිලා වැරදුනත් ඒත් අපි වැරදි. ගුටි කන්නේ අපි. ඇහැ අසංවර කරගෙන අපි රූපේ බැලුවත් වැරදි. අසංවර විදිහට ඇහැ ළඟට රූපේ එන තැනක ඉන්න එකත් අපේමයි වැරද්ද තියෙන්නේ. කොහෙන් ගියත් වැරද්ද මේ පැත්තට එනවා. ඒක නිසා දැන් ඇහැ සංවර කරගන්න එක තමන් සතු වගකීමක්. රූපෙත් ඇත්ත වෙලා ඇහත් ඇත්ත වෙලා. නමුත් තමන් දන්නවා ගෝචර රූප සහ අගෝචර රූප. මේ විදිහේ රූප ඇහැට පෙනෙන්න ගත්තොත් මට හිත සංවර කරගන්න බෑ. පිටින් කෙනෙක් ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා. මේක කරන්න බෑ. අලුගොඩකට පොල්ලකින් ගැහුවාම අලුගොඩ විසිරෙනවා වගේ මේ රූප නිමිති ඕනවට වැඩි වැටුණට පස්සේ මේක හිත විසිරෙනවා. චිත්‍රපටි ජවනිකාවක් බලාගෙන ගිහිල්ලා ඒක එකපාර නතර කරාට පස්සේ මොකද්ද වෙන්නේ? හිතට මතක් වෙන්නේ මොනවද? අරකේ කොතනින් දිවුරුනේ මේක කොතනින් දිවුරුනේ අර ටික බලන්න තියෙනවා මේ ටික බලන්න තියෙනවා. ඇයි ඇහි සංවරය එළියෙන් තිබුණේ නැහැ. ඇහත් ඇත්ත වුණ තැන රූපෙත් ඇත්ත වුණ තැන ඇහි සංවරය පනවගත්තේ නැහැ. ඒකේ විපාකේ. ඒක නිසා අන්න එතනිනුත් ඇහ සංවර කරගත යුතුයි. එතනිනුත් ඇහ සංවර කරගත යුතුයි. මේ නිවන් දකින්න යන කෙනෙකුගේ ගමන ගැන කියන්නේ. යම් ආශ්‍රව කොටසක් වඩනකොට ඒ ආශ්‍රව කොටස උපජ්ජයං ආස්වා විඝාත පරිලාහ. ඒ විදිහේ පරිලාහයක් ගෙනල්ලා දෙන දුකක් ගෙනල්ලා දෙන ආශ්‍රව කොටස නැති කරගන්න ඕනේ. එතකොට ඒ ආශ්‍රව කොටස අපිට දුක ගෙනල්ලා දීලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. සමුදය සත්‍ය කියපු තැනිනුත් දුක ගෙනල්ලා දීලා සමුදය කියපු තැනිනුත් අපිට දුක ගෙනල්ලා දීලා තියෙනවා මේ ආශ්‍රව. සමුදය සත්‍ය කියපු තැන සමුදය කියපු තැනත් අපිට දුක ගෙනල්ලා දීලා තියෙනවා මේ ආශ්‍රව ටික. අර කොටස් ටිකේ දැනුම ඇති කියලා හිතාගෙනයි මම මේ කියලා දෙන්නේ. සමුදය සහ සමුදය සත්‍ය දෙකක් කියන නුවණ දැන් තියෙන්න ඕනේ. සමුදය සහ සමුදය සත්‍ය කියපු තැන දෙකක් කියන නුවණ තිබ්බහම දැන් සමුදය ගැනයි සමුදය සත්‍ය ගැනයි අපිට මාර්ග දෙක පනවන්න වෙන්නේ හැම වෙලාවකදීම. දැන් ඇහැ ගැන පනවනකොට අපිට මේ සමුදය නූපදින මට්ටමකටත් පත් කරගන්න වෙනවා ඉස්සෙල්ලා. අපි කිව්වා ආර්ය සත්‍ය කියන භාජනය ලොකුයි කියලා දානේ. සත්‍ය කියන භාජනය ලොකුයි. මේක ඇස්සේ තියෙන පොඩි භාජනයක් තමයි ඇතුළත තියෙන එකක් තමයි දුක නම් දුක සමුදය නම් සමුදය කියලා. දැන් මේ භාජනයේ දිහා ගන්න ඕන වුණාම අපිට ඉස්සෙල්ලා ගන්න වෙන්නේ ඇතුළේ තියෙන එකද එළියේ එකද ඔසවන්න ඕන වෙනකොට. ඇතුළේ තියෙන එකයි ඔසවන්න වෙන්නේ. දැන් අපිට ඒක නිසා කෙනෙකුට අවශ්‍ය වෙනවා මාර්ග සත්‍යයට කලින් මාර්ගය ගැන දැක්මක් අවශ්‍ය වෙනවා. මෙතනින් පාරට ඩැන්ඩිනොන් සිටි එකට යනකොට මට සිද්ධ වෙනවා ඉස්සෙල්ලා සිටි එකට යන පාරට යන්න.
මේ පාර ඩැන්ඩිනොන් සිටියකට යන පාර නෙමෙයි. මේ පාර අතෙන්ට යන්න තියෙන්නේ. දැන් මට සිද්ධ වෙනවා මේ පාර යන්න ඉස්සෙල්ලා. හැබැයි මේක සිටියකට යන පාර නෙමෙයි. ඒක නිසා දැන් මේ අර මහා මාර්ගයට යන අතුරු පාර වගේ මේ පාර වගේ දෙයක් තමයි හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණය. කෙනෙක් කියනවා නම් මාර්ග සත්‍ය ලෙස පනවනවා නම් එයත් වැරදි. ඇති දෙයක් තුල ඇහැ සංවර කර ගැනීමක් පනවනවා නම් එයා මාර්ග සත්‍ය ලෙස මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා එයත් වැරදි. ඒ වගේම කෙනෙක් පනවනවා නම් ඇති දේ මත මේක විඳලා උපරිම විඳලා ඉවරයක් කරන්න කියලා හරි පනවනවා. ඔක එපා වෙන දවසක් එනවා තමන්ගේ හිතටම තේරෙනවා ඔක වැඩක් නෑ කියලා. ඒක නිසා අන්න එතනින් නතර කරන්න කියලා කිව්වොත් ඒක හරියද? ඒත් වැරදි. හිත කියයිද කවදාවත් ඇති කියලා? නෑ හිත කියනවා ඇති කියලා. හැබැයි මේක ඇති අරක හොඳයි. ඒකයි හිත කියන්නේ. මේක නම් ඇති දැන් අරක හොඳයි හැබැයි. අඩුම තරමේ හිත මේ ඔක්කොම එපා වෙන දෙයක් තියනවා කියන තැනක හරි තියෙනවා. අන්න ඒක මත තමයි අද නිවන් දකින්න යන්නේ. මේ ඔක්කොම සැප හරි මේ ටික වැඩක් නෑ තමයි. හැබැයි නිවන් සැප කියලා සැපක් තියෙනවා, නිවන කියලා එකක් තියෙනවා. අන්න ඒ නිවන දකින්න තමයි අද උත්සාහවත් වෙන්නේ. නිවන කියලා එකක් හදාගෙන නිවන් දකින්න. ඔය නිවන දකින්න හදනකන් නම් නිවන් දකින්න වෙන්නේ. ඔය නිවන දකින්න හදනකන් නිවන් දකින්න වෙන්නේ. මොකද ඔය යන්නේ නිවන කියලා එකක් හදාගෙන නිවන් දකින්න. ඔය තියෙන්නේ මනස තුල හදාගත්ත නිවන. ඒ නිවන මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන එක මත හදාගත්ත නිවනක්. ඔය නිවන දකින්න යන්න වෙන්නේ හිත ඇත්ත කරගෙන කවදා හරි. කොටින්ම නිවන් දකින්න යන කෙනාට නිවනවත් හසු වෙලා තියෙන්න බෑ. වරදවා ගන්න එපා කියන දේ වාරි භයානකයි. මම එදා කියපු කාරණාව මට මතක් කළා. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ධම්මා සම්බුද්දයි කියලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේට මම බුදුයි කියලා බුදු වුණ පුද්ගල භාවයක් නැහැ කිව්වහම මේ බුදු බවක් නැහැ කියලා කියනවා කියන මට්ටමකින් කෙනෙක් ගන්න පුළුවන් කියලා මට මහත්ෙක් මතක් කළා. ඉතින් ඒ බඳු මට්ටමකින් කතා කරන දෙයක් නෙමෙයි. මොකද නැත්තම් හරි ප්‍රශ්නයක් එනවා කතා කරන දේ. අපේ සේනාසනේ එක හාමුදුරු කෙනෙක්ගේ නඩුවක් ආවා මට පුංචි විසඳන්න. එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවා අර හාමුදුරු කෙනෙක් හරි මිත්‍යා දෘෂ්ටි මේ නිවනත් එපා කියනවා, සීලයත් එපා කියනවා, මේ එකක්වත් වැඩක් නැහැ කියනවා. මේ ඔක්කොම එපා කියනවා කියලා. මේ ඔක්කොම වැඩක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ අනික් කට්ටිය වන්දනාවටවත් එන්න එපා කිව්වා. මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ මම එන්නේ කියලා මම යහුව මොකද උත්තේ මේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ නෑ ස්වාමීන් වහන්සේ මම කියන දේ මේ අයට තේරෙන්නේ නැහැ. මම කියන්නේ නිවන කියලා එකක් හරි ඇත්ත කරගෙන හිතේ හදාගත්ත නිවන දකින්න යනවා නම් කෙනෙක් ඒ නිවන ඇත්ත වෙනවා මිසක එයාට එයාගේ හිත ඇත්ත වෙනවා මිසක හිතේ ඇත්ත කරගත්ත නිවන ඇත්ත කරගන්න යනවා මිසක එයාට නිවන වෙඩෙන්නේ කොහෙද? සලායතන නිරෝධයේ නිවන නම් මේ මොහොතේ ඇති වෙන නිරෝධයේ සාක්ෂාත් කිරීම තුළ ඇති වෙන අනුපාදයේ නිවන වෙන්න ඕන මිසක මේක නිවන නෙමෙයි කියන කාරණාව කිව්වා. එතකොට එතෙන්ට යන්න සීලය අවශ්‍ය වෙනවා නම් මම සිල්වත් හෝ සිල් රකින්න අවශ්‍ය වෙන්නේ නෑ. සීලය කියලා එකක් හරි උපාදානයට හසු වෙනවා නම් එතකොට එයාට නිවන නෑ නේ. ඒ කියන්නේ මේ මම සිල්වත් වෙන්න ඕනේ, මම සිල් රකින්න ඕනේ කියන එක ගන්න බෑ කියන තැනින්. අහන කෙනා තේරුම් ගන්නේ සීලෙත් එපා කිව්වා. නිවනත් එපා කිව්වා. දැන් මේ මොකද්ද මේ කියන්න හදන දේ කියලා. අන්න ඒ වගේ දෙයක් නෙමෙයි මේ කියන්නේ. නිවන කියලා දෙයක්වත් තියෙන දෙයක් ඇත්ත කරගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. මොකද ලෝකේ අපි ඒ හොයන්න යන දේ වැරදි. හොයන්න යන දේ වැරදි. ඔගොල්ලෝ මොකක් හරි දෙයක් හොයන්න ගියාට හරියන්නේ නැහැ. ඒ දේ ඇත්තේ නැත්තම්. මොකක් හරි දෙයක් හොයන්න ගියාට හරියන්නේ නැහැ. මම කියනවා අතනින් අරක අරන් එන්න කියලා. ඕන මොකක් අරන් එයිද කියලා. අරක අරන් එන්න ගමන් ඔයගොල්ලෝ යයි එතෙන්න බලයි මොකද්ද ගේන්නේ කියලා අපහු මේ පැත්ත හැල්ල බලයි. මොකද්ද කියන එක නෑ. ඒ වගේ ඔයගොල්ලන්ට නැත්තම් Taman තුල නිවන ගැන හරි දැක්ම එහෙනම් හිතේ තියෙන නිවන දකින්න ගියාට හරියන්නේ නැහැ.
මම අරක ගේන්න කිව්වහම ඕගොල්ලෝගේ එක ගිහිල්ලා ගෙනාවට හරියන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් හැම වෙලාවකදීම අන්න ඒ කාරණාව තුළ අපි කියාගෙන ආවේ මාර්ගය ගැනනේ. ඇහැ සංවර කරගන්නකොට ඇහැ සංවර කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇහැ ඇති කල්ලි රූපය ඇති කල්ලි මේ ඉන්න මානසික මට්ටමේ ඉඳලා ඇහි සංවරයක් තියෙනවා. ඒ සංවර භාවය එපා කියනෝ නෙමෙයි. ඒ සංවර භාවය අවශ්‍යයි. හැබැයි එයා දන්නවා මේ සංවර භාවය ඇති කරගන්නේ අන්න අර නුවණට උපකාර පිණිස. එයා හදන්නේ මේ සංවර භාවයෙන් නිවන් දකින්න. මේ සංවර භාවයෙන් නිවන් දකින්න හදන කෙනාගේ ලක්ෂණය මොකද්ද? මෙතන ඉඳලා අතෙන්ට කියනවා, අතෙන්ට ගිහිල්ලා කියනවා කෝඩන් යුනිවර්සිටි එක නෑනේ මෙතන. ඉතින් හම්බුන පුදුම වෙන්න ඕන නෙමෙයිද? දුර වෙන්න ඕනේ. මාර්ගයේ තුල මාර්ග සත්‍ය ලක්ෂණේ බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. ඒක නිසා ඉස්සෙල්ලා යා හඳුනගෙන ඉන්න ඕනේ මාර්ගය සහ මාර්ග සත්‍ය මොකක්ද කියලා. මේ කතා කරන එක තුල මාර්ගයයි මාර්ග සත්‍යයි දෙකක් තියෙනවා. ඇහැ සංවර කරගන්න යනකොට මාර්ගය අනුවත් ඇහැ සංවර කරගන්න පුළුවන්. මාර්ග සත්‍ය අනුවත් ඇහැ සංවර කරගන්න පුළුවන්. මාර්ගය අනුව ඇහැ සංවර කරගන්න එක හරියට බැලුම් බෝලයක් හුලං පුරවලා වතුර යට ඔබාගෙන ඉන්නා වගේ දෙයක්. උත්සාහය තියනකම් යට ගිහිල්ලා තියෙනවා. අතහැරපු ගමන් උඩට මතුවෙනවා. ඒක තමයි ස්වභාවය. අපිට හැම වෙලාවකදීම රූපේ නිත්‍ය වෙලා රූපේ තුල ඉඳලා තියෙන රූපේ තුල අපි සංවර වෙනකොට ඒ සංවර වෙන රූපායතනයේ තුල අපි සංවර වෙන උත්සාහය වීරිය තියෙනකම් හොඳයි. වීරිය නැති වෙච්ච ගමන් නූපන් ආශ්‍රව ටික නැවත ඉපදිලා එනවා. උපන් ආශ්‍රව ටික නැවත වැඩෙනවා. ඒක නිසා මේ වීරිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වීරිය හොඳයි, නරක නැහැ, කුසල්. හැබැයි අවශ්‍ය වෙන්නේ අර ඇත්ත දකින්න තැනට නැත්නම් මාර්ග සත්‍ය වැඩෙන තැනට යන්න. ඒක නිසා දැන් අපිට ඇහැ සංවර වෙන්න ඕනේ මාර්ග සත්‍ය තුලත්. කොතනද මාර්ග සත්‍ය? අපි එදා කතා කළා ඇහැ කියන එක අත්භව පරියාපන්න වුණු දෙයක්, ආත්ම භාවය අනුව ගියපු දෙයක්. ඒ වගේම අපි හැම වෙලාවකදීම අනාත්ම වර්ණ සටහන ඇති තැනක තමන්ගේ මනස දේ දැනගන්නවා මිසක රූපේ දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. රූපේ දකින්න ස්වභාවය ගැන දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. දැනගන්න දේ දකින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. දැකීම ඉවර තැනකමයි දැනගත්තේ කියන නුවණ ඇති වෙනකොට එයාට නුවණ මොකද්ද? අනිත්‍ය ගැන නුවණ. මොකද්ද අනිත්‍ය? රූපය ඉතුරු නැතුව අනිත්‍ය වුණ තැනකයි තමන් තුළ මේ දැනුම ගොඩ නැගුණේ කියලා එයාට තමන් තුළ තේරෙන නුවණ. ඔහුගේ විශේෂ ලක්ෂණය තමන් තුළ තේරුණු බව. බලන්න ඉඳලා මේ ධර්මතාවයේ හිත වෙන වෙනම ඉඳලා නෙමෙයි. ඒ මොහොතේ තමන්ට නුවණක් තියෙනවා. ඒ මොහොතේ තමන්ගේ පහන එළියෙන් පහනම දකින්න වගේ. පහන එළියෙන් පහනම දකින්න බෑද? පුළුවන්. පහන එළියෙන් පහනම දකින්න පුළුවන්. ලයිට් එක එළියෙන් ලයිට් එක දකින්න බෑද? පුළුවන්. ඒක නිසා තමයි ලයිට් ඕෆ් කරලා තියලා පුළුවන් ද ලයිට් එක දකින්න. බෑ. ඒකට කරවල පේන්නේ. ලයිට් එක එළියෙන් පුළුවන් ලයිට් එක දකින්න. බල්බ් එළියෙන් බල්බේ දකින්න පුළුවන්. එතකොට බල්බේ එළියෙන් බල්බේ දකින්න පුළුවන් වෙන්නේ හැම වෙලාවකදීම ඒ විදිහටමයි අපිට පුළුවන්කම තියෙනවා මේ තමා තුළ උපදින ධර්මතාවයේ තමා තුළ දකින ලක්ෂණය. ඒක ඒ හිතේ ප්‍රඥා චෛතසිකෙන් කරන ලක්ෂණය. ඒ හිතේ ඇත්ත එයාටම පෙන්වන ක්‍රම. සංකල්පමය අදහසක් වෙන්න බෑ නේද? සංකල්පමය අදහසක් වෙන්න බෑ. අන්න ඒකයි එතන. සංකල්පමය අදහස හැම වෙලාවකදීම පිටිපස්සේ දෙවණියට අරමුණු කරන දේ. ඒක තමයි මාර්ගයේ වඩන එකේ ලක්ෂණය. දෙවණියට දැක්ක බවට සිහිය උපද්දගෙන තියනවා කියලා හිතපු තැන ගැන ඒ ධර්මතාවේ නුවණ ආපස්සට හිතනවා. ඒක මාර්ගයේ වඩන්න පුරුදු වෙන මේ මාර්ගයේ තියෙන ලක්ෂණය.
අතන හැම වෙලාවකදීම එළඹ සිටින බව තමයි අර සංකල්පමය මට්ටමින් එහාට ගිහිල්ලා සාක්ෂාත් කර උන මට්ටම. ඒක කෘතය කළ බවට නුවණයි තමන්ට තමන් තුළ නුවණයි. එතකොට දැන් අපි වඩන මාර්ගයේ ලක්ෂණයත් ඒකට නැඹුරුවක් වෙන්න ඕනේ. මාර්ගය මොකට නැඹුරුවද තියෙන්නේ? ඵලයට නැඹුරුව තියෙන්නේ. මාර්ගයේ හැම වෙලාවකදීම ඵලයට නැඹුරුව තියෙන්නේ. දැන් මාර්ගය කියන තැන දැන් බලන්න මෙහි ඉඳලා බලන්න දේ හසු වෙලා නම් ඒක සහේතුක වෙන්නේ නැහැ. දෙවන්නේක් තමයි කොහොමද බලන්නේ. නමුත් දෙවන්නේක් බලන තැනක බලන්න ඉතුරු නොවන දැක්මක් වෙන්න ඕනේ. බොහොම සියුම් කාරණාවක් තියෙනවා ඒ තුළ. දෙවන්න බලන තැනක බලන්න ඇත්ත නොවන දැක්මකින් බලන්න ඕනේ. හැම වෙලාවකදීම. ඇහැට රූපායතනයේ පෙනුණු තැනක ඒකයි අපි කතා කළේ කෝප්පේ පේනකොට කෝප්පෙන්තර තමනොත් තමන්ගෙන්තර කෝප්පෙත් හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කාරණාව ගැන නුවණයි. එතකොට දැන් කෝප්පෙන්තර තමනොත් තමන්ගෙන්තර කෝප්පෙත් නෑ කියන සිද්ධිය තුල තමන් ඇත්ත වෙලා නැහැ. තමන් ඇත්ත වෙලා නැහැ ඒ සිද්ධිය තුල. අනිත් පැත්තට තමයි බැලුවේ කෝප්පේ හම්බුන තැන තමයි මේ ගැන බැලුවේ. හැබැයි කෝප්පේ ඇත්ත වෙලත් නැහැ, තමන් ඇත්ත වෙලත් නැහැ. මී මැස්සත් නැහැ, මී වදිත් නැහැ. දෙකම නැහැ. එතකොට කෝප්පේ නැහැ කියනවා මී මැස්ස නැහැ. කෝප්පේ තුල තමන් කියලා හදාගත්ත බවත් නැහැ. මී වදිත් නැහැ. මැස්ස නැත්තම් වදේ නැහැ. හැම වෙලාවකදීම අන්න ඔය ධර්මතාවය තමයි සත්‍ය ඥානය කියන තැන විස්තර කරන්න වෙන්නේ. එතකොට සත්‍ය ඥානය කියන්නේ මේ අර අපි මුලින් කතා කළ සත්‍ය ඥානය නෙමෙයි මාර්ග සත්‍ය කියන තැන. මාර්ග සත්‍යයේ ලක්ෂණය. එතකොට දැන් රූපයක් ගැන පැහැදිලිද දෙආකාර දැක්මක් තියෙනවා කියලා. අන්තිම ටික ගැඹුරු වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් තේරුණානේ මෙහෙම දකින්න ඕනේ කියන එකවත්. අපිට ඊටු ටික කතා කරගෙන යනකොට තේරුම් ගන්න පුළුවන් මේ නැවත කතා වෙන නිසා. ඊට පස්සේ දෙවැනි කාරණේ සෝතේන සද්දං සුත්වා නෑ සෝතේන සද්දං සුත්තා වෙන සූත්‍රය. යම් විදිහකින් සෝත් ගාහනේන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. සෝතේන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. සෝතේන්ද්‍රිය සංවර සංගතව වාසය කරනවා කොහොමද? පටිසංඛා යෝනිසෝ මනවින් මෙනෙහි කිරීමෙන් යුක්තව පටිසංඛා යෝනිසෝ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව. දැන් ඔය න්‍යායෙම ගන්න සෝතීන්ද්‍රිය සංවර කරගන්න වෙනවා දෙපැත්තකින්. සෝතීන්ද්‍රිය සංවර කරගන්න වෙනවා දෙපැත්තකින්. එකක් තමයි සද්දය ඇති කල්ලි රූපය ඇති සද්ද රූපය ඇති කල්ලි සද්දේ එන කෙනත් ඉන්නකොට අපිට සිද්ධ වෙනවා සෝතීන්ද්‍රිය සංවර කරගන්න මිහිරි සද්ද හොය ලෝකෙ තුල සැරිසරන්න තියෙන මේ ගතිය ටිකක් අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තුල අපි කරන්නේ මේ නිමිති අඩු කරන එක. කොටිම කියනවා අපේ ජීවිතේ පොඩි අංග ටිකක් අයින් කරගන්නවා. කේලම් අහන එක. ඊට පස්සේ අනවශ්‍ය විදිහට අපි සින්දු හරි අහන්න යනවා නම් ඒ පැති වලට රාගය දැන් ආශ්‍රව වැඩි වෙන පැති තියෙනවා නම් කෙටිම වචනෙන් කියනවා නම් ආශ්‍රව වැඩි වෙන වචන ඇහෙන දේවල් තියෙනවා නම් අන්නේ ආශ්‍රව වැඩි වචන ටික අඩු කරගන්න බලනවා. එතකොට ඒ පැත්ත දැන් සද්දෙත් ඇත්ත වෙලා අහන්නත් ඇත්ත වෙලා ඒ තුල තමයි වඩලා තියෙන්නේ මේ මාර්ගය. එතකොට ඒකට ප්‍රතිපදාව විදිහට යාට ඕන කමටහනක් වඩන්න පුළුවන්. දැන් මේ ඒවා ඔක්කොම මාර්ගය තුල. දැන් අපි ගත්තොත් ඇහැ සංවර කරගන්න ගියාම නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි නිමිති අනුනිමිති විදිහට ගන්න එපා. කන සංවර කරගන්න ගියාම නිමිති අනුනිමිති විදිහට ගන්න එපා. දැන් නිමිති අනුනිමිති විදිහට නොගන්න වෙන්නේ මාර්ග සත්‍යයෙන්. නමුත් දැන් නිමිති අනුනිමිති ගත්ත ටික යටපත් කරන්න වෙනවා. අපේ සේනාසනේ ලිඳ කඩාගෙන ගිහලා ලිඳ පොඩ්ඩක් පිරීලා තිබුණා. වස්සලෙන් ඉතින් හාමුදුරු ටික ඔක්කොම එකතු වෙලා ලිඳ ඉස්සා. මේ වතුරක් ටිකක් තියෙන කායකදී මේ ලිඳ ඉහින්න ගත්ත දැන් ඉක්මනට වතුර හිඳෙන ප්‍රශ්නේ නිසා අපිමයි ලිඳ ඉහින්නේ. අපි කීප දෙනෙක් යට ඉඳලා අරගෙන දෙනවා. දැන් කට්ටිය බලන්නේ ඉතින් දාගෙන යනවා වතුරත් එහාට දානවා අසුත් දානවා. දැන් යටින් උල්පත් සෑහෙන සක්‍රියයි සෑහෙන වතුර එනවා. නතර කරන්න විදිහක් ඇත්තෙම නැහැ. බලනකොට මේ
උඩින් දාන වතුර ටික එහා පැත්තේ අයිනෙන් ගිහිල්ලා නැවත එනවා. ආයෙ ටික දානවා ආයෙත් එනවා. ආයෙත් ඒ ටික දානවා. සෑහෙන වෙලාවක් ඉහලා කෙනෙක් ලිඳ වටේ ගිහිල්ලා බලනකොට කවුරුත් නැති පැත්තෙන් පොඩි හිලකින් ඇතුලින් ගිහිල්ලා වතුර එනවා. අන්න ඒ විදිහ වුණොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ. ඒ විදිහ වුණොත් ලිඳ ඉහින්න බෑ. පස්සේ දාලා ලිඳ ඉහින එක නතර කළා. ඒ විදිහ වුණොත් ලිඳ ඉහ ගන්න බැරි වෙනවා. ඒ කිව්වේ අපි හැම වෙලාවකදීම තියෙන ටික උඩට දානවා. තියෙන ටික උඩට දානවා. හැබැයි අලුතෙන් ඇවිල්ලා වටෙන් ඒ වගේ දේවල්ම පිරෙනවනම් නතර කරන්න බෑ මේක. වෙහෙස තියෙයි. දාලා මහන්සිය ඉතුරු වෙයි. හැබැයි ප්‍රතිඵලයක් නැහැ. ආයෙත් පිරিলা. ඒ වගේ දැන් අපේ ජීවිතයේ හැම වෙලාවකදීම දැන් උත්සාහවත් වෙනවා වර්තමානයේ තුල කවුරුත් භාවනා කරනවා බොහොම අමාරුවෙන් කටයුතු කරගෙන යනවා නිවන් දකින්න කියලා ඉඩ ලැබුණු සැනින් පන්සලට ඇවිල්ලා කුසල මනසිකාර පවත්වනවා භාවනා පන්ති දාගෙන දවස් 8 10 12 15 වෙන්න පුළුවන් භාවනා පන්ති දානවා ආයෙත් වැටෙනවා මේ පැත්තට. දැන් මොකද්ද වෙන්නේ? ඉහෙපු ටික ඔක්කොම ආයෙත් ඇවිල්ලා ආයෙත් ලිඳේ. ආයෙත් ඒ ටික එනවා. දැන් මේ කාය විවේකේ එපා කියනෝ නෙමෙයි. කාය විවේකය ලබාගත යුතුයි. හැබැයි කාය විවේකේ ලබා ගන්නකොට අපි දක්ෂ වෙන්න ඕනේ ලබා ගන්න කාය විවේකයෙන් ගන්න ප්‍රයෝජනේ පවත්ව ගන්න. ලිඳ ඉහින්න එපා කිව්වේ නෑ. ලිඳ ඉහින්න. තුලේ තියෙන වතුර ටික දාන්න නැත්නම් මේක සුද්ධ කරගන්න බැරි වෙනවනේ. ඒක නිසා අපචේගාමී මේක අපචි අස්කිරීමට යන්න. මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි අස්කිරීමට යන ගමන් ආපහු පිරෙන පැති ගැන අවධානයක් තියාගන්න. පිරෙන පැති ටික එහෙම්ම තියලා අපි හිත පැත්ත විතරක් බල ඉන්න හදනවා නම් ඒක හරියන්නේ නෑ. හිත පැත්තෙන් විතරක් බල ඉන්න හදනවා නම් පිරෙන පැති ගැන හිතන්නේ නැතුව ඒක හරියන්නේ නෑ. ඒක නිසා ওই පිරෙන පැති ටිකක් වහලා දාගන්න වෙනවා. පිරෙන පැති වහලා දාගන්න වෙනවා අපිට. එහෙම නැත්තම් අපි ලිඳේ ඉස්ස වගේ වෙනවා. මේක ඇවිල්ලා අනිත් පැත්තෙන් ආයෙ පිරෙනවා. ආයෙත් ඒ ටික උඩට දානවා. අපි හැම වෙලාවකදීම හිතට ඇති වෙන ආශ්‍රව ටික කෙලස් ටික හිඳින්න උත්සාහවත් වෙනවා. මේ හිඳින්න උත්සාහවත් වෙන ආශ්‍රව ටික හිඳලා ඉවර වෙනකොට ආයෙත් අනිත් පැත්තෙන් තව ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ දැන් අපිට අන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි කන සංවර කරගන්න ඕනේ ආශ්‍රව නූපදින විදිහට දෙආකාරකින්. එක ආකාරයක් තමයි සද්ද ඇත්ත වෙලා සද්දෙට රූප තිබිලා රූප වලට සද්දක් තිබිලා මම මෙහි සංවර වෙනවා සද්ද වලට යන්න නොදී. වැහුවා. හැබැයි හරියට වැහුවේ නැහැ. වැහුවා හරියට වැහුවේ නැහැ. හරියට වහනවා නම් කොහොමද වහන්න වෙන්නේ? uppannam කාම විතක්කං නාදි වාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උපන් කාම විතර්කේ නාදි වාසේති ඉවසන්නේ පජහති දුරු කරනවා බ්‍යන්ති කරෝති එක නැති කරලා දානවා අනභවං ගමේති නැවත නූපදින තත්ත්වයටපත් කරනවා. දැන් මේකේ පියවරවල් කීයක් කිව්වද? නාදි වාසේති ඉවසන්නේ පජහති බ්‍යන්ති කරෝති මේක දුරු කරනවා නැති කරනවා අනභවං ගමේති නැවත නූපදින ස්වභාවයටපත් කරනවා. උපන් කාම විතර්කයේ ඉවසන් නැතුව දුරු කරලා නැවත නූපදින තත්ත්වයටපත් කරනකොට ඉස්සෙල්ලා පළවෙනි පියවර තමයි කාම විතර්කය දුරු කරන එක. ඕගොල්ලන්ට සද්දේ තුල කාමනීය සද්දයක් හම්බෙනකොට කැමති වෙන්න පුළුවන් සද්දයක් හම්බෙනකොට පළවෙනි පියවර විය යුතුයි මොකන්ද? නාදි වාසේති සද්දේ ඉවසන්නේ නෙමෙයි කාමයේ ඉවසන්නේ. සද්දේ ආරම්භය ඇති වෙන සද්දේ නොඉවසින බව නෙමෙයි කතා කරන්නේ. සද්දේ ආරම්භය මෙහි ඇති කරගන්න කැමැත්ත කාමයේ ඉවසන්නේ. කාමයේ දුරු කරන්නේ. ධර්මතා මෙනෙහි කරලා ආදීනවය මෙනෙහි කරලා මේ ආදී කාරණාවන් මෙනෙහි කරලා මේ කාමයේ පැත්තට වැටෙන්න තියෙන ඉඩ නැති කරනවා සද්දේ තුල.
පජහති ඒ දේ දුරු කරනවා. සද්දේ දුරු කරන්න ගියොත් එහෙම අපිට ලේසි වෙන්නේ වටපිටාවේ ඔක්කොම සද්ද වහන්න වෙනවා. ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට කට වහ ගන්න එක ලේසි වුණාට වටේ කටවල් වහන්න ගියොත් එහෙම උටි ගන්න වෙනවා. ඒ නිසා ඒක කරන්න බෑ. ඒක නිසා නාදිවාසේති පජහති කියන තැනදී අපි දුරු කරන්න ඕනේ මෙහි ඇති කරගන්න කාමයේ පැත්ත. සද්දේ නිසා මෙහි ඇති වෙන කාමයේ පැත්ත අපිට Taman තුල උපදව ගන්න පුළුවන් මාර්ගය. දැන් එතකොට බයන්ති කරෝති නැති කරගන්න මේ අනභවං ගමේති. නූපදින ස්වභාවයට පත් කරනවා. අන්න ඕක තමයි අමාරු දෙය. සද්දේ තුලින් ආපු කාම විතර්කයේ නූපදින ස්වභාවයට පත් කරගන්නවා. ඒකපත් කරගන්න වෙන්නේ මාර්ග සත්‍ය තුලින්. අර ටික ඔක්කොම කරන්න පුළුවන් මාර්ගය තුල මේක කරන්න වෙන්නේ මාර්ග සත්‍ය තුලින්. අනභවං ගමේති නැවත නූපදින සත්‍යයටපත් කරනවා නම්. දැන් එයාට බලන්න වෙනවා සද්දේ ආරම්භය හදාගත්ත නිමිති ටික. කන ළඟට අනාත්ම සද්දයක් ආපු වෙලාවක තම තමන්ගේ මනස තුල හදාගත්ත ලෝකය. ඒ ටික නැවත විස්තර කරන්න වෙයිද? සද්දයක් ඇහෙනකොට මොකද ගැඹුරු වැඩි කියන නිසා කට්ටිය මේ නැවත හරි කියලා මේක තේරුම් කරන්න උත්සාහවත් වෙනවා. කනට සද්දයක් එන තැනක කවදාවත් ඇහෙන සද්දේ තේරුම් ගන්න පුළුවන් කමක් අපිට තිබුණේ නෑ. සද්දේ දැනගන්න පුළුවන් මට්ටමක තිබුණේ නෑ කවමදාකවත්. අපිට පුළුවන්කම තිබුණේ අපේ මනසේ ලක්ෂණේ තේරුම් ගන්න එකයි. කරන්න පුළුවන්කම තිබුණ එකම දේ මනසේ ලක්ෂණේ, මානසිකාර ලක්ෂණේ තේරුම් ගන්න දේ. සද්දේ අනාත්ම බවක තිබුණේ. අපි කිව්වොත් වතුරකට ගල් කැටයක් දානකොට මේ වතුරේ රැලි ඇති වෙනවා. මේ රැල්ලක් වතුරෙන් නගින මේ රැල්ලක් ගල් කැටේ දාපු තැනින් අපි බලාගෙන ඉන්නකොට පේනවා මේ ගල දාපු තැනින් ඇති වුණු රැල්ල කොතනින් නතර වෙනවා වගේද පේන්නේ. අපිට පේනවා ගිහිල්ලා බැම්ම අයිනෙන් තමයි නතර වෙන්නේ. ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? බැම්ම අයිනේ තිබුණ වතුර ටික බැම්මේ හැප්පුණා. ඒක නෙවෙයි. බැම්ම අයිනේ තිබුණ වතුර ටික බැම්මේ හැප්පුණා. වෙරළ අයිනේ තියෙන වතුර ටික වෙරළට ගහනවා. අරහේ ඉඳලා එන රැල්ල මෙතෙන්ට ආවේ නැහැ. සද්දයත් ඒ වගේම තමයි සද්ද රූපේ ස්වභාවයත් හැම වෙලාවකදීම. වේව් එකක් හරි මොකක් හරි විදිහකට මේක මේ කම්පන තරංගය ඇවිල්ලා කන ළඟ තියෙන වායෝ ධාතුවයි කනේ ගැටෙන්නේ. සද්දේ ඉන්නේ නෑ. සද්දය આવොත් එහෙම අකුණක් ගගොත් කන පිච්චෙන්න වෙනවා. ඒක නිසා සද්දේ ඇහෙන්නේ සද්දේ ඇහෙන්නේ නැහැ. මේ කම්පන තරංගයයි අපිට දැනෙන්නේ. එතකොට නැත්තම් මේ වේව් එක ගන්න මේ වේව් එක විදිහට මේ ඇති වෙන තරංගය. දැන් තරංගයට තිබුණද නිමිති? අම්මා කියන තරංගය ආවද? ආවේ නෑ. අනාත්ම මට්ටමක තිබුණේ. ගල දාපු තැන වතුර ටික අපිට පේනවා හරියට ඒ වුණාට ගමන් කරලා බැම්මේ වැදුනා වගේ. අපිට හිතෙනවා අම්මා කියන වචනේ ඇහෙනකොටම කතා කරන්නේ අම්මා ගැන කියලා. නමුත් ඇත්තටම කතා කරන්නේ අම්මා ගැන නෙමෙයි. වචනේ ඇහෙනකොට තම තමන්ගේ මනසයි සිහිපත් කරගන්නේ. තම තමන්ගේ මනසේ ලක්ෂණය සිහිපත් කරගන්නේ. සිහිපත් කරගෙන අපි හිතනවා කියපු දේ තේරුම් ගත්තා. සද්දේ තුලින් ආපු දේ තේරුම් ගත්තයි කියලා. නමුත් සද්දෙන් තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි හැම වෙලාවකදීම තේරුම් ගන්නේ අපේ මනසේ තියෙන ලක්ෂණය. කලින් දේශනාව අහපු එක දන්නවා, අහලා හිටපු කට්ටිය නම් දන්නව ඇති. නාහපු කට්ටිය දන්නේ නැහැ. කවුද දැකලා තියෙන්නේ චෑන් එකක්? කවුද දැකලා තියෙන්නේ? එහෙම එකක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි එහෙම එකක් නැති නිසා? එහෙම එකක් ඇත්තේ නෑ. දැන් වචනේ ඇහෙනකොටම අපිට මෙහෙම මතක් කරගන්න නිමිති ටිකක් තිබ්බේ නෑ.
අම්මා කියන වචනය ඇහෙනකොට මොකද්ද තිබුණ වෙනස? මතක් කරගන්න මෙහි නිමිති තිබුණා. දැන් නිමිත්ත මෙනෙහි කරගන්න බව නෙමෙයිද කලේ? චැන් චැන් කියන වචනය ඇහෙනකොට මේ නිමිති තිබුණේ නෑ මතක් කරගන්න. ඒක නිසා අපිට සද්දේ සද්ද මාත්‍රයක් විතරක් වුණා. හැබැයි සද්දේ සද්ද මාත්‍රයක් විතරයි කියන තැන අවබෝධ වුණේ නැහැ. නොදන්න මට්ටමක තිබුණා. අවබෝධ වුණේ නැහැ. මොකද්ද අවබෝධ වුනේ නැත්තේ? අපිට ඒද සද්දේ ඇත්ත වුණා. ඒ බව තේරෙනවද? දෙවෙනි පාර චැන් චැන් කියනකොට ඉස්සෙල්ලා කියපු චැන් චැන් කතාව තමයි මේ කියන්නේ කියලා හිතෙනවා. ඒ හිතෙන්නේ ඇයි? ඉස්සෙල්ලා ඇහුණු වචනේ දැන් රැස් කරගත්තා. දැන් මේ මොහොතේ ඉඳලා කලින් ওই දේශනාවකදී මම ඕක කරලා තිබුණා. ඒක අහලා තිබුණ අය දැන් ඒක ඒ වෙලාවේදී ආපු දේ ඇත්ත කරලා සද්ද ගැන තේරුම් ගන්නවා. දැන් ඕගොල්ලන්ට චැන් චැන් එක හිස් නෑ. දැන් චැන් චැන් එක ඇත්ත. දැන් තියෙන දෙයක්. දැන් දේශනාවේ තියෙනවා. හැම වෙලාවකදීම දැන් සද්දේ ආරම්භය බැඳගත්ත නිමිති ටික සිහිපත් කරන්නේ. සද්දේ ආරම්භය ඇති කරගත්ත තමන්ගේ හිතේ තියෙන නිමිති ටිකයි තමන් සිහිපත් කරගන්නේ. සද්දෙට පුළුවන්කම තිබුණේ අනාත්ම මට්ටමක කන ළඟට එන දේ කරන්න විතරයි. දැන් මේ දේශනාව නාහපු කෙනෙකුගෙන් ඊළඟ දවසේ ඕගොල්ලොත් ඉන්න තැනක මම ඇහුවොත් ওই කතාව ඕගොල්ලෝ ඔක්කොම දන්නවා hina වෙයි. හැබැයි අරයා දන්නේ නැහැ මොකද්ද හාමුදුරනේ ඒක කියලා හයි. එතකොට දැන් ඕගොල්ලෝ දැනගන්නත් එයා නොදැනගන්නත් හේතුව මොකද්ද? සද්දේ වෙනස් විදිහටද කන ළඟට ආවේ? නෑ. එකම විදිහට කන ළඟට ආවේ. එකම විදිහට කන ළඟට එන සද්දය ආරම්භය රැස් කරගත්ත ධර්මතාව ටික ඉදිරිපත් උනේ නෑ කෙනෙකුට. රැස් කරගත්ත දෙයක් තිබුණ නැහැ. නමුත් ඕගොල්ලොන්ට ඒ ආරම්භය රැස් කරගත්ත දෙයක් තිබුණා. ඒක නිසා රැස් කරගත්ත දේ සිහිපත් කරගත්තේ තමන්ගේ මනසයි සිහිපත් කරගත්තේ. මනසම සිහිපත් කරගත්ත ඕගොල්ලොන්ට හිතෙනවා සද්ද දැනගත්තා මම කියලා. නමුත් කවදාවත් කිසිම දවසක සද්ද දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඕක කියලා බුදුහාමුදුරන්ට බණ කියන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අපිට කියලා කිව්වහම මේ කියන්නේ බුදුහාමුදුරු බණ කිව්වේ නැහැ කියලා නෙමෙයි. බණ කිව්වේ අපිට පුද්ගල භාවයේ ඇත්ත වුණා අපිට. නමුත් ඇත්තටම අපිට සද්දේ ආරම්භය තම තමන් තුළ ඇති දේ දැනගත්ත මිසක වෙනත් දෙයක් දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සද්දේ ආරම්භය මෙහි ධර්මතාව ටිකයි ගැට ගහ ගන්න දේ කරගත්තේ අපි හැම වෙලාවකදීම සද්දේ ඇත්ත උනේ නැහැ නමුත්. අන්න ওই විදිහේ අනාත්ම ලක්ෂණයක් අනාත්ම මට්ටමක් තමයි හැම වෙලාවකදීම තිබුණේ. ඔය අනාත්ම ලක්ෂණයේ සද්දේ ආරම්භය තිබුණු අනාත්ම ලක්ෂණය අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එතකොට සද්දේට රූප තියෙන්න බෑ, රූපෙට ශබ්ද තියෙන්න බෑ. ඒකයි වෙනස. අද අපිට සද්දේට රූප තියෙනවා. අම්මා කියන වචනේ ඇහෙනකොටම අපිට සිහිපත් කරගන්න අම්මා ඉන්නවා. අපිට ඉන්න අම්මා ගැනමයි කතා කරලා තියෙන්නේ. ඉන්න අම්මා ගැනමයි කතා කරලා තියෙන්නේ. දැන් සද්දේ ඇත්ත වෙලා. දැන් සද්දෙට නිමිත්ත තියෙනවා. කොයි වෙලාවකවත් හිතනවද අපි අපේ මනසද සිහිපත් කරගත්තේ කියලා? මනසමයි සිහිපත් කරගත්තේ කියලා හිතෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ පුද්ගල භාවය තුළමයි. පුද්ගල භාවය තුළම සිහිපත් කරගත්ත නිසා සද්දය අපිට හැම වෙලාවෙකම අපි අම්මව රැස් කරගන්නවා හැම වචනයක් තුළම. අපි වචනේ කියන්නේත් ඒක නිසා. ඉන්න අම්මට කතා කරනවා කියලා හිතාගෙන මනසින්ම අම්මා උපද්දගෙන උපද්දගත්ත අම්මට කතා කරන්න ඕනේ කියන එක නිසාම වචී විඤ්ඤාති රූපයක් උපදවනවා. හිතේ ධම්මායතනේ පරියාපන්න වුණ වචී විඤ්ඤාති රූපයක් උපද්දනවා මනසින්. එතකොට දැන් ඔන්න කටින් සද්දේ පිට කරනවා වචී විඤ්ඤාති රූපේ නිසා අම්මා කියලා. දැන් සද්දේ තිබුණේ අනාත්ම මට්ටමක. අනාත්ම මට්ටමක කියන්නේ ඒ කෙනාට සාපේක්ෂව සද්දේ ඇහෙන කෙනාට සාපේක්ෂව. නමුත් එයා ආත්ම වශයෙන් ওই සද්දේ ගන්නෙ ඇයි පුතේ කියලා අහනවා. සද්දේ ඇහෙනකොටම ඇයි පුතේ කියලා අහනවා. දැන් දෙන්නම අවිද්‍යාව තුළ මෙයා ඉන්න අම්මට කතා කළා. දැන් අරයා පුතාගේ වචනය දැනගත්තා. දැන් දෙන්නටම අවිද්‍යාව තුළ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හරියට ඔයගොල්ලෝ බණ අහනවා වගේ.
ඉන්න අයට බණ කියනවා. ඉන්න කෙනා කියන බණ ඔක්කොම අහනවා. එතකොට හැම වෙලාවකදීම දැන් මේ අවිද්‍යාව කියන තැන තියෙන ලක්ෂණය. සද්දේ කියන දේ අනභවං ගමේති නැවත නූපදින තත්ත්වයටපත් කරන්න පුළුවන් මට්ටමේ ආශ්‍රව ටික නැවත නූපදින මට්ටමටපත් කරන්න පුළුවන් දර්ශනයක් මේ තුල තාම වැඩුන්නේ නැහැ. නැතිනම් මාර්ග සත්‍ය ඉපදුන්නේ නැහැ තාම මේ. ඒක නිසා දැන් අපිට මාර්ග සත්‍ය උපදවලා දෙන්න වෙනවා. සද්දය ඇහෙන තැනක තියෙන අනාත්ම ලක්ෂණය නැවත නැවත පෙන්වන්න වෙනවා. ඒ තුල පෙන්නකොට තමයි මෙතන තියෙන අනාත්ම ගතිය අපිට හිතට මේ සද්දෙට රූප තිබුණේ නැහැ, රූපෙට ශබ්ද තිබුණේ නැහැ කියන මෙන්න මේ ගතිය දෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපිට සද්දේ ආරම්භය රූප එනවම තමයි. ඕකෙදී දැන් ඊ පොඩි කාරණාවක් සාකච්ඡාවේදී අපි කතා කළු දේ දැන් අර අලියගේ කතාව ගැන. අපි කෙනෙක් ඉන්නවා බොහොම නුවණින් ඕගොල්ලොම කරලා බලන්න. බොහොම නුවණින් Taman තුලමයි පුද්ගල භාවය හදාගත්තේ කියන එක ගැන මෙනෙහි කරන ගමන් තව කෙනෙක් කියන බව Tamanගේ මනස තුලමයි හදාගත්තේ කියන තැන දැක්ම ඇතුව නුවණ ඇතුව කෙනෙකුට කතා කරන්න බලන්න. වචනයක් පිට කරන්න බලන්න. ඇයි කියලා උත්තරේ හම්බෙන්නේ නැද්ද කියලා. ඇයි කියන උත්තරේ හම්බෙනවා. දැන් අනිත් කෙනාට වැරදිලාවත් හිතෙනවද මම මේ සද්දේ ආරම්භය මගේ මනසයි දැනගත්තේ කියලා එයාට වැරදිලාවත් හිතෙන්නේ. එයාට පුද්ගල භාවය ඇත්ත. එයා හිතනවා අරයා කතා කරේ මට කියලා. නමුත් ඇත්තටම එයා කතා කරේ එයාගේ මනස තුල උපද්දගත්ත කෙනාට මිසක එළියේ ඉන්න කෙනාටද නෑ. කෙනෙක් කිව්වොත් එහෙම එතෙන්ට ඇවිල්ලා තුන්වැන්නේ කිව්වොත් නෑ එයා කතා කරේ ඔයාට නෙමෙයි එයාගේම මනසේ තියෙන කෙනා උපද්ද කෙනයි කතා කරේ කියලා ගොත් අරයා මොනවා කියයිද? පිස්සුද කියලා හරි. මේ කතා කරේ මටම තමයි කියලා. අන්න ඔය සිද්ධිය වගේ තමයි හරියට අර අලිය ළඟට යන කතාව. අලිය ළඟට යනවාද කියලා හොය කිව්වේ. දැන් මෙච්චර රූපේ ඔහෙ නෙමෙයි මෙහෙ කියලා අලිය ළඟට යනවාද කියලා තුන්වැන්නෙක් ඇවිල්ලා අහනවා. මේ මෙහෙම කියනකොට අරයට අහන්න තියෙන පිස්සුද? ওই කතාව තමයි අහන්න තියෙන්නේ. හැම වෙලාවකදී. සද්දේ තුලත් ඒකම තමයි. අපිට දැන දැකම කතා කරනවා. අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඉන්න අයට බණ කියනවා. ඉන්න අය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. අපිට දැන් රහතන් වහන්සේ සද්දය ඇහුවා. සද්ද ආරම්භය තේරුම් ගත්තා. උත්තරයක් දුන්නා. අපි කියනවා එහෙනම් කොහොමද කියන්නේ රහතන් වහන්සේට කන නැහැ සද්ද නැහැ කියලා. කොහොමද කියන්නේ රහතන් වහන්සේට කන නැහැ සද්ද නැහැ කියලා ඔය අහන දේ හොඳට තේරුම් අරගෙන වඩින්න කියලා දානෙට ආරාධනා කරාම ඔය වැඩි කවුද කියන්නේ කන නැහැ සද්ද නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එයාගේ පැත්තෙන් කවදාවත් කන ඇත්තුනෙත් නැහැ සද්ද ඇත්තුනෙත් නැහැ. එයා අවබෝධ කරගත්ත නුවණ ඥාන දර්ශනය හැම වෙලාවකදීම කන කියන එක අත්භව පරියාපන්නයි කියලා. ඒක අපේ ජීවිතයට යෙදෙන තැන තමයි හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණේ තුල අපිට පේන්න ඕනේ අන්නේ ගතිය සාක්ෂාත් කරන ගතිය. අර්ග තමයි ඵලයේ ලක්ෂණය. මාර්ගයේ ලක්ෂණය ඒ ඵලයේ සාක්ෂාත් කරන ගතිය තියෙන්න ඕනේ. ඒ ඵලයේ සාක්ෂාත් කරන ගතිය කියලා කිව්වේ හැම වෙලාවකදීම දැන් අපිට මාර්ග සත්‍ය ලක්ෂණයේ විදිහට පේන්න ඕනේ සද්දේ ඇත්ත නොකර ගන්න බවට යන ගතිය. අනාත්ම සද්දේ ඇති තැනක තමන්ගේ මනස සිහිපත් කරගන්න මේ ස්වභාවය ගැන නුවණක් දැනුමක් තියෙන්න ඕනේ. මේ නුවණ ගැනයි කතා කරන්නේ. මේ නුවණටයි සත්‍ය ඥානය කියලා කියන්නේ. අම්මා කියන සද්දේ තුල මෙහි හදාගන්න අම්මා කියන බවෙන් තොර තමන්වත් තමන්ගෙන් තොර අම්මවත් දකින්න අම්මා කියන වචනේ දකින්නත් එපා. මොකද සද්දේ ඉතුරු නැතුව නැති වුණු තැනකයි මෙහි අම්මා කියන ওই දැනුම හදලා තියෙන්නේ. අම්මා කියන වචනේ සද්ද එකපාරට ඇහිගෙන දිගටම තියනවාද අම්මා කියන බව මතක් කරලා දෙන්න. ඇහිගෙන තියෙන්නේ නැහැ. එක මොහොතක වැදුණු සද්දය සෝත ප්‍රසාදයට ඇත්ත වෙලා ඒ ප්‍රසාදයට වැදුණු සද්දයේ ආරම්භය හිතේ තියෙන ටික දැනගන්න.
හැම වෙලාවකදීම තමන් සිහිපත් කරගන්නේ තම තමන්ගේ හිතේ තියෙන දේ. ඔය තව ටිකක් අවුල් කරන්න පුළුවන්. අයන්න ඇහෙනකොටම හැම වෙලාවකදීම කියන සද්දය ඇහෙනකොටම ඒ අතරතුර අල්මයන්න උපදින්නත් කලින් හැම වෙලාවකම මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැන ගිහිල්ලා අයන්න දැනගෙන අයන්න ඇත්ත වෙලා ඉවරයි. අයන්න ඇත්ත කරගත්තට පස්සේ ඕනේ නම් ඒ අතරතුර චක්කු විඤ්ඤාණ සිතකුත් පහළ වෙලා ආපහු මනෝවිඤ්ඤාණ සිතත් ගිහිල්ලා ඒ පරම්පරාවත් ගිහිල්ලා ඉවරයි. කාය විඤ්ඤාණ සිත හටගෙන ඒ පරම්පරාවත් ගිහිල්ලා ඉවරයි. අම්මා කියන වචනේ අල් මයන්න ඇහෙන්න කලින්. ආපහු අල් මයන්න ඇහෙනකොට දැන් ආයේ කනත් සද්දයක් නිසා සෝතංච සද්දේච පටිච්ච කනත් සද්දයක් නිසා උපදිනවා. දැන් කලින් අයන් රැස් කරගත්තා. මොකද හැම වෙලාවකදීම රැස් කර ගන්න ඉඳලා තියෙනවා. ඒක නිසා දැන් අයන් රැස් කරගත්ත කෙනා හිටියා දැන් අල් මයන් රැස් කරගන්නවා. ආයෙ ඔය අතරතුර ආයෙත් යනවා. ආයෙත් අම්මා කියන මා යන්න ඇහෙනකොට දැන් ඔන්න සද්ද තුල අම්මා හදලා තියෙනවා. එච්චරට වේගවත් මේ හිත. දැන් තේරුණා නේද? දැන් අවුල් වුණා නේද ටිකක්? එච්චරට හිත වේගවත්. ඒක නිසායි මෙච්චර ඇත්ත කරලා දෙන්නේ. රූපෙ දිහා බලාගෙන රූපේ ඇති බවටම පෙනිපෙනි තියෙන රූපෙත් එක්ක කතා කරන ගමන් මෙහි තව මොකක් හරි වැඩකුත් කරන්න පුළුවන්කම තියෙන එකයි. කියන සද්දය අහන ගමන් ඕගොල්ලෝ බණ ටික තේරුම් ගන්න ගමන් මෙහි තියෙන රූපායතන දිහත් බලාගෙන ඉන්න හාමුදුරුවෝ දිහත් බලාගෙන වටේ වෙන දේවල් ගැන අවධානයෙන් කකුල් අමාරු අතපය අමාරුත් විඳගෙන තව ගෙවල් දොරවල් වල කරන්න තියෙන දේවලුත් හිත උන් ඉන්නවා. දැන් ඇත්තට කොච්චර සජීවි කරලාද හිත මේ දේ තුල තේරුම් ගන්න හිත කොච්චර වේගවත්ද හිත කොච්චර සජීවි කරලාද කියලා. එච්චර සජීවීව පෙන්නන අපිට මෙතන තියෙන අනාත්ම ලක්ෂණයේ තුල මේ හිතේ වේගවත් බව වේගින් යන මේ ගමනම බොරුවක් කියන එක පෙන්වන්න වෙනවා. මේ ගමනම බොරුවක් කියන එක පෙන්වන්න වෙනවා. මේ ගමන වැරදි කියන එක පෙන්වන්න වෙනවා. ඒක පෙන්වන්න තමයි මේ ලෝකෝත්තර ඥාන දර්ශනය හැම වෙලාවකදීම පෙන්වන්නේ. පෙන්නකොට අපිට අද යෙදෙන මට්ටමකිනුයි ගන්න වෙන්නේ. අද යෙදෙන මට්ටමකිනුයි ගන්න වෙන්නේ. අපිට බෑ හිත ගෙනත් දෙන වේගෙන් යන්න. අපිට හැකියාවක් ඇත්තේ නැහැ. ඒක නිසායි ඇහැ සංවරය දෙකකට කරන්න එකක් හිතේ අරමුණු වල දුවන වේගවත් බව අඩු කරන්න අනිත් එකෙන් ඇත්ත පෙන්වන්න. කනේ වේගවත් බව අඩු කරන්න කනේ ඇත්ත පෙන්වන්න. ඒකයි පහසුවක් පෙන්වන්නේ අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. ගෙහියට වැඩි කොටිම පැවිද්දට ලේසි කියන්නේ ඒකයි. නැත්නම් වෙන කාරණයක් නිසා නෙමෙයි. එතකොට දැන් නමුත් නුවණ එකයි. ගිහිය උපයෝගී කරගන්න ආයුධේ පැවිද්දා උපයෝගී කරගන්න ආයුධ ටිකේ වෙනසක් නැහැ. නිවන් දකින්න නම් යන්නේ දෙන්නගෙම ආයුධ ටික එකයි. ඒක නිසා අපි ගිහියෝ අපිට සරලව නිවන ඕනේ පැවිද්දට වැඩි කියලා අපි කිව්වට ඒක හරියන්නේ නැහැ. හම්බෙන්නේ එකම ආයුධ ටික. අපි ගිහියෝ අපිට වැඩ තියනවා. ඒක නිසා අපිට මේක හරියන්නේ නැහැ. ඕකට හිත තියෙන්න බෑ. ගැඹුරු වැඩි අපිට සරලව කෙටියෙන් යන්න එකක් ඕනේ කිව්වට හරියන්නේ නැහැ. යන්න තියෙන්නේ උතනින් තමයි. හිතන්න සද්දේ ඇත්ත වෙලා නම් සද්දෙට අනුව නිමිති තියනවා නම් කොච්චර උනත් මෙනෙහි කරන්න. සද්දෙට අනුව යන්න තියෙන ඉඩ නෙමෙයිද මේ තියෙන්නේ? අපේ ධර්මතාවයට හිත තියලා අපි කතා කරපු සිද්ධියට හිත තියලා මොක බලන්න හොතට එළියෙන් සද්ද එනකොට සද්ද ගැන හඳුනා ගන්න අවශ්‍යත් නැහැ. සද්ද රැස් වෙන්නේ. සද්දේ එළිය ඇති බවට රැස් වෙනවා. සද්දේ එළිය ඇති බවට රැස් වෙනවා. කපුටගේ සද්ද නැවත අහන්න පුළුවන් අපිට. අමරදේව මහත්තයාගේ සින්දුව නැවත නැවත ඒ හඬ අහන්න පුළුවන් අපිට. ඇයි ඒ හඬ අපිට ඇත්ත වෙලා? සද්දේ ඇහෙනකොටම මෙහි උපදින අමරදේව මහත්තයාගේ හඬ අපි දකින්නේ කොහෙද? එළිය තියනවා විදිහට.
සද්දේ අනාත්ම සද්දේ ඇහෙනකොටම අමරදේව මහත්තයාගේ හඬ උපදව ගන්න මෙහි ඇති කරගන්න ධර්මතාවය අපි හිතන්නේ එළියේ තියෙන නිසා. දැන් අපිට එළිය පැත්තෙන් ඕකට කැමැති වුණත් අකමැති වුණත් අකමැති වුණත් එළියේ තියෙන සද්දෙට සද්දේ ආරම්භය ඇති කරගත්ත කැමැත්ත අකමැත්ත කියන එකක්වත් අදාළ නැහැ. සද්දේ තියෙනවා එළියේ තියෙන සද්ද විඳින්න පුළුවන් විදිහට ආයතන ටික ඔක්කොම හදනවා. සද්ද එළිය ඇති බවට ගෙනල්ලා දෙන්නේ භව සංඥාව. අර රූපේ ඇති බවට ගෙනල්ලා දුන්නා වගේම සද්දේ ඇති බවට ගෙනල්ලා දෙන්නේ භව සංඥාව. භව සංඥාව ගෙනල්ලා දුන්නට පස්සේ භවයේ භවපච්චය ජාති මේ ක්ෂණිකව ජාතිය හදනවා ස්පර්ශ ආයතන පහම හදනවා. කොහොමද හදන්නේ? අමරදේව මහත්තයා ඉන්නවනම් අමරදේව මහත්තයා බලන්නත් පුළුවන්, අමරදේව මහත්තයාගේ හඬ අහන්නත් පුළුවන්, අමරදේව මහත්තයා වල්ලන්නත් පුළුවන්, අමරදේව මහත්තයත් එක්ක කතා කරන්නත් පුළුවන්. ඒ මට්ටමට සුදුසු විදිහට අපේ ආයතන ටික හදනවා. ඒ විදිහ එක රූපයක් ඇත්ත වුණා නම් ඇති ස්පර්ශ ආයතන පහේම ලක්ෂණය තමයි නියෝජනය කරන්නේ. එක්කෙනෙක් හිටියනම් මේ මුළු 5 දෙනාම නියෝජනය කරනවා. එක හාමුදුරු කෙනෙක් හිටියනම් ඇති මුළු සංඝයාම නියෝජනය කරනවා. එක්කෙනෙක් හිටියනම් ඇති මේ මුළු 5 දෙනාම නියෝජනය කරනවා. එකයි ඇති බවට හම්බෙන්නේ ආයතන පහම නියෝජනය කරලා තියෙනවා. භවපච්චය ජාති මේ මොහොතේම ජාතිය. මේ මොහොතේම හටගන්න ඔය ජාතිය නිරුද්ධ කරන්නේ නැතුව කෙනෙක් කියනවා නම් නිවන් දැක්කයි කියලා. ජාති නිරෝධයක් ගැන කතා කරනවා නම් හොඳට දකින්න එක විඳින්න පුළුවන් ජාති නිරෝධයක් නෙමෙයි කියලා. ඒ ජාති නිරෝධයේ විඳින්න නම් මැරෙන්න වෙනවා. මැරෙන්න කලින් විඳින්න වෙන්නේ නැහැ මැරිලා ඉවර නිසා එතකොට. ඒ ජාති නිරෝධය විඳින්න බෑ කවදාවත්. ඒකයි මරණින් මත්තේ සුගතියට යනවායි කියන එකයි අතර වෙනසක් නැහැ. මරණින් මත්තේ සුගතියට යනවායි කියන එකේ වෙනසක් නැහැ. ඒක නිසා තමයි අද කාලේ ගොඩ දෙනෙක් කියන කතාවක් අහන්න හම් වෙන දෙයක් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වෙත් මේක තමයි, බුදුහාමුදුරුවෝ කිව්වෙත් මේක තමයි. ඇයි ඉතින් ඇති බව තුලනේ නිවන හොයලා තින්නේ ඔක්කොම. ඒක නිසා දැන් නිවන් දැකලා තියෙන සද්දෙත් තියෙනවා. තියෙන සද්ද තියෙනකොට මෙහි නිවනක් දැකලා හැබැයි ජාති නිරෝධය නෑ මේ ජීවිතේ සාක්ෂාත් කරන්න පුළුවන්. අතනත් නෑ ජාති නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්. මරණයන් මත්තේ ස්වර්ගයේ මෙතන මරණින් මත්තේ ජාති නිරෝධය. මරණයට පස්සේ උපදින්නේ. කියන කතාව හරි. ඒ කියන කතාව තමයි ජේසුස් වහන්සේ කියන්නේ ඇත්තේ සමහර විට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක නෙමෙයි. මේ දැන් මේ මොහොතේ උපදව ගන්න ජාති නිරෝධය. එළියේ තියෙන දේ තියෙන බවට හම්බෙන නිසා නම් තියෙන දේ විඳින්න පුළුවන්කම නිසා නම් ආයතන ටික හැදුවේ. කෙනෙක් එළඹ සිටි නුවණින් දකිනවා නම් නැති දේ උපද්දගත්තේ කියලා. ඒ නැති දේ Taman තුල උපද්දගෙන Taman තුලම නිරුද්ධ වුණ බව සාක්ෂාත් කරනවා නම් ඒ දේ නැවත විඳින්න ආයතන හදයිද නිරුද්ධ වුණ දේ එයාගේ මෝඩකම දුරු වෙලා. හැම වෙලාවකදී මෙයාගේ අවිද්‍යාව නැති වෙලා. එයා අර බවත් එක්ක ලැජ්ජ වෙනවා. අර මානසික මට්ටමත් එක්ක. ඔකෙදි මම උදාහරණයක් කිව්ව එක දවසක් අපි බොහොම වැදගත් ප්‍රභූවරු පිරිසක් ඉස්සරහා. නැතිනම් අපි පුංචි ළමයෙක් එක්ක සෙල්ලම් කර ඉන්නවා කොටින්ම. චරිත නිරූපණයකුත් අරගෙන පුංචි ළමයෙක් එක්ක අපි සෙල්ලම් කරනවා. ඉතින් අපි මේ පුංචි ළමයාත් එක්ක හුරතල් කර මේ සෙල්ලම් කරන මොහොතක අපි බොහොම සම්භාවනීය බොහොම ගරු කරන පිරිසක් එනවා. අපි දකින්නේ නැහැ. අපි පිටිපස්සෙන් ඇවිල්ලා ටිකක් වෙලා මේගොල්ලෝ මේ පිරිස අපි දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි එකපාර අනිත් පැත්ත හැරලා බලනකොට මෙන්න පිරිසක් ඉන්නවා අපි බොහොම ගරු කරන පිරිසක්. මොනව හිතේද? ලැජ්ජ හිතෙනවා Tamanට. ඇයි ලැජ්ජ හිතෙන්නේ? Taman මහා ගරු කරන පිරිසක් Taman මේ පුංචි ළමයෙක්ගේ මානසික මට්ටමට වැටිලා සෙල්ලම් කර හිටියා. කොටින්ම හොරා පොලිස් සෙල්ලම් කර හිටියා පුංචි ළමයාත් එක්ක මේ වැඩි හිටියා. මහා ගරු කටයුතු සම්භාවනීය පිරිසක් ඇවිල්ලා බලාගෙන හිටියා. කොච්චර වෙලා බලන් හිටියද දන්නේ නැහැ. අර වචනෙත් ඇහුණද දන්නේ නැහැ. මේ කියප එකත් ඇහුණද දන්නේ නැහැ කියලා හිතන්නේ නැද්ද? හිතෙනවා. හැම වෙලාවකදීම මාර්ගයේ වඩන කෙනාගේ සහ ඵලයටපත් වෙන කෙනාගේ ලක්ෂණයත් ඒකයි. අනභවං ගමේති කියන්නේ අන්න ඒ මට්ටමට.
දැන් ආයෙත් අර කට්ටිය ඉන්නවා කියලා බලත් ආයෙ යනවා දේසෙල්ලම කරන්න. ආයෙ යන්නේ නැහැ. දැන් මට්ට උනා. එයා ලැජ්ජ වෙනවා එයාගේ ක්‍රියාකලාපය එක්ක. එයා ලැජ්ජ වෙනවා එයාගේ ක්‍රියාකලාපයත් එක්ක. සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati. සියලු සංඛාර ධර්මයන්ගේ අට්ඨියති හරායති jigucchati එක පිළිකුල් කරනවා. ඒක බැහැර කරනවා. එයා දකිනවා මේ නැතිදී ඇති හැටියට මම මේ චරිතය හදාගත්ත දේ වැරදි. ඒකනේ එතන තියෙන්නේ ලැජ්ජ හිතෙන්න තියෙන කාරණේ මොකද්ද? Taman නැති දෙයක් ඇති කරගෙන පොඩි ළමයාගේ මානසික මට්ටමේ මිදිලා ඉන්න Taman පොඩි ළමයාගේ මානසික මට්ටමත් එක්ක කටයුතු කරපු එක ලැජ්ජාවට කරුණක් නෙවෙයිද? ඒකයි ලැජ්ජාවට කරුණෝනේ. ඒ වගේ ඕගොල්ලොන්ට දැන් මේ ආර්ය සම්භාවනීය පිරිස ඉස්සරහා ආර්ය සම්භාවනීය පිරිස කියලා කිව්වේ මෙන්න මේ නුවණ අපි කතා කරන විදර්ශනා ඥානයේ නැමැති මේ පිරිස ඉස්සරහා ඕගොල්ලොන්ට පේනවා සද්දය ඇත්ත කරගත්ත බව. සද්දය ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත සද්දෙට හිත තුලම රූපේ හදාගෙන සද්දෙත් එක්ක ඔය සෙල්ලම් කර හිටපු කම. සද්දේ නැමැති පුංචි ළමයාත් එක්ක තමන් සෙල්ලම් කර හිටපු කම. සද්දය ඇත්ත කරගත්ත ඇත්ත සද්දේ ආරම්භය මෙහි නිමිති මෙනෙහි කරා මේ කිව්වේ අරගෙනයි කියලා සද්දෙට නිමිති තියලා බැඳගත්තා. ඒ මොහොතේ සද්දේ රැස් කරගත්තා. ආන්ගේ රැස් කරගත්ත සිද්ධිය පෙන්නනවා මේ ආර්ය සම්භාවනීය පිරිස ඉස්සරහා. මේ ආර්ය නුවණ නැමැති මාර්ගයේ සත්‍ය නැමැති ප්‍රඥාව නැමැති මේ නුවණට අර සිද්ධිය පේනකොට දැන් මොකද වෙන්නේ? ලැජ්ජ හිතෙනවා. පණින්නේ නැහැ ආයේ පැත්තට. ආයේ සද්ද ඇති කරගන්න යන්නේ. අන්න එතකොටයි එයා අනභවං ගමේති. නැවත කාමාසවේ වැඩෙන විදිහට උපදවන්නේ නැහැ. කාමාසවේ නැවත වැඩෙන විදිහට අර සද්ද ආරම්භය යන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝම බොරු නම් මේක ප්‍රායෝගිකව පුරුදු කරලා බලන්න. අහලා විතරක් යන්නේ නැතුව ප්‍රායෝගිකව පුරුදු කරලා බලන්න. දෙයක් අහන්න හම්බෙනකොට හොඳට පුරුදු කරලා බලන්න අපි අපේ මනසේ තියෙන ලක්ෂණේම නේද මේ හැම වෙලාවකදීම සිහිපත් කරගන්න කියලා ඒ ආරම්භය එන නිමිති එයිද කියලා බලන්න. ඒ ආරම්භය එන නිමිති ඇත්තේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඒක ඒ තුල අපිට රැස් වෙන ගතිය අඩු වෙනවා. ඔය පටන් ගන්න තැනත් ඔහොම නම් ඕක හොඳට ප්‍රත්‍යක්ෂ වෙවි වැඩෙන මට්ටමට ආවහම කොහොම වැඩෙන්න අවශ්‍යද? ගොඩක් වෙලාවට මෙහෙට ආවහම සමහර වෙලාවට සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ යන් මෙහෙම තැනක් තියෙනවා අපි බලලෙමු. ඉතින් සමහර වෙලාවට අපිත් හා කියලා යනවා. ඒ යනකොට සමහරලාට මට ගොඩක් වෙලාවට හිතෙන දේ තමයි කිලෝමීටර් ගාණක් දුර ගෙවාගෙන අපි ගිහිල්ලා බලලා එනවා. කොහෙද බලන්නේ? අනිත්‍ය වුණ රූපය ආරම්භය තමන්ගේම මනස සිහිපත් කරගෙන එනවා. ඉතින් අච්චර මහන්සියෙන් ගියපු මෝඩකම කියලා හිතාගෙන එනවා. ඉතින් ඇත්තටම හැම වෙලාවකදීම තමන්ගේ මනස තුලයි මේ දේ උපද්ද ගන්න කියන දැනුම ඇති වෙනකොට ගියපු මෝඩකම කියලා හිතනව නෙමෙයි ඇත්තම කාරණය තමයි බලන්න දෙයක් නැති වෙන එක. ඒකේ තියෙන ලක්ෂණය තමයි බලන්න කැමැත්තක් නූපදින එක. බාහිරෙන් බලලා මෙහි සතුටු කරන්න තරම් පොඩි ළමයෙක්ගේ ලදරු මානසික මට්ටමකට වැටෙන්නේ නැතිකම. ඒකේ තියෙන ලක්ෂණය. ඒක නිසා තමයි මේ ආශ්‍රවයේ නූපදින බවට යනවා කියන්නේ. ඒ ආශ්‍රවයේ නූපදින බවට යනවා කියන්නේ. Taman දකිනවා නම් හොඳටම රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක මෙහෙම ඇති කරගන්න ධර්මතාවයෙන් තමන්ගමයි සතුටු කරගෙන තියෙන්නේ කියලා. ඒ තුලයි අපිට මේ ආශ්‍රව ධර්මතාව ටික ගොඩනගෙන්නේ කියලා කෙනෙක් දකිනවා නම් අන්න එතකොට මේ ආශ්‍රවේ නූපදින තැනට හිත තියන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි අනභවංගමේදී නැවත නූපදින ස්වභාවයටපත් වෙනවා. සද්දෙත් එහෙම තමයි. සද්දය ඇහෙනකොට හොඳට Tamanට බලාගෙන ඉන්න පුළුවන් නම් Tamanගේ මනස දිහා අපි හරියට S2 අරගෙන ඉන්නා වගේ අපි හැම වෙලාවකදීම අරගෙන ඉන්නේ ආයතන ටික එළියෙන් එන දේ ගෝචර කරගන්න. මේක පොඩ්ඩක් අනිත් පැත්තට හැරෙව්වොත් හරියනවා. ඇතුළත දර්ශනය පේන්න.
ඇතුළත පැත්ත පේන්න හරවලා තිබුණොත් මේ ඇහැ මෙහෙට හැරුණට නුවණ හරවලා තියෙන්නේ මේ පැත්තට. සද්දේ මෙහෙන් ආවට එයා දකින්නේ මේ පැත්තේ හදාගන්න දේවල් ටික. එයා දැන් කියන්න යන්නේ නැහැ සද්දේ නැහැ කියලා. එයා කියන්නේ නැහැ කවදාවත් සද්දේ නැහැ කියලා. අද ඕක කියපු ගමන් තර්ක කරන්න ගන්නේ අල්ලගන්නේ එහෙනම් සද්දේ නැද්ද එළියේ? එයා තර්ක කරන්න ගන්නේ ඒක. මේ කියන්නේ සද්දේ නැහැ කියන්නේ යන දේ නෙමෙයි. අනාත්ම සද්ද මාත්‍රයක් එන තැනක මෙහි ඇත්ත නොදන්නාකම නිසා මෙහි හදාගන්න ටික එළියේ තියනවා කියලා හිතනකම නැති වෙන්න ඕනේ. ඒ මෝඩකම නැති වෙන්නයි මේ පැත්ත ගැන බලන් ඉන්නේ. එයා තර්ක කරන්න යන්නේ එළියේ සද්දේ නැහැ කියලා. එයා සද්දේ නැහැ කියන්නෙත් නැහැ. තියනවා කියන්නෙත් නැහැ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ සද්ද කියන්නේ යන්නෙත් නැහැ. සද්දේ කියන එක ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්න යන්නෙත් නැහැ. නැහැ කියන්න යන්නෙත් නැහැ. තියනවා කියන්න යන්නෙත් නැහැ. සද්දේ ආරම්භය මේ පැත්තේ ඇති කරගත්ත ධර්මතා ටික පෙන්නනවා. එතකොට එයා දකිනවා කනත් එක්කම තමන් ඉපදිලා කන කියන්නේ අත්භව පරියාපන්නෝ. තමන්ගෙන් තොර සද්දයක් සද්දෙන් තොර තමනුත් ඒ මොහොතට තිබිලා නැහැ. කනෙන් තොර තමනුත් තමන්ගෙන් තොර කනත් ඒ මොහොතට තිබිලා නැහැ. කන ඉතුරු නැතුවම ඉපදිලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නිරුද්ධ වුණ තැනක හිතේ තියෙන ලක්ෂණ ටිකම නැවත උපද්දගෙන හිතේ තියෙන ලක්ෂණ ටිකම විඳලා ඒ ටික එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ තැන් දෙකේම ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මතාවයක් ඇති තැනක සද්දේ රැස් කරගන්නවා අපි. ඔන්න ඔය දර්ශනේ එයා හිතට ගෙනල්ලා දෙනවා. හිතට ගෙනල්ලා දෙනකොට එයාට අර පොඩි මේ නුවණ නැමැති මේ දර්ශනේ හිතලා ගෙනල්ලා දෙන මේ සම්භාවනීය පිරිස ඉදිරිපිට සද්දේ ඇත්ත කරගන්න බව තේරෙනවා. අර පුංචි ළමයාත් එක්ක රංගපපා හිටපු අවස්ථාව වැරදි කියලා තේරුණා වගේ. අන්න එතකොටයි එයා ඒකෙන් බැට කහපු කෙනෙක් වගේ ඒ දේ හොඳට සිද්ධියෙන් බැට කෑවා. බැට කාපු නිසා එයා නැවත ඒ දේ කරන්න යන්නේ නැහැ ආයේ එතනදී. ආර්ය නුවණ ඉස්සරහා ආයේ ඒ දේ කරන්න යන්නේ නැහැ. ඒ ලැජ්ජාව හොඳටම ප්‍රමාණවත් එයාට. ඒ හිරියොත්ප්පේ ලෝකෝත්තර මට්ටමටම වැඩිලා ලෝකෝත්තර හිතේ තියෙන ලක්ෂණයක් වෙලා ඒ හිරියොත්ප්පේ. ඒ හිරියොත්ප්පේ කියන තැන කතා කරන්නේ දැන් ලැජ්ජ වෙන්න දෙයක් තියෙන්න එපා කියන තැන කියන්නේ අද හිරියොත්ප්ප කියන දේත් කතා කරන්නේ ලැජ්ජ බය කියන දේත්. නමුත් එයාගේ ලැජ්ජ බය එදිලා තියෙන්නේ අර පැත්තෙන්. සතෙක් මරණ තැන පුද්ගල භාවය ඇත්ත කරගෙන ලැජ්ජ බය ඇති කරගන්න එක තමයි මාර්ගයේ ලක්ෂණය. මාර්ග සත්‍ය ලක්ෂණය ඒ ධර්මතා දෙකම නියෝජනය කරනවා මෙතන. රූපේ පැත්තට ඇඟිල්ල දික් කරන බවටත් ලැජ්ජයි යාට. හැම වෙලාවකදී මෙතන නුවණක් ගෙනල්ලා දීලා තියෙනවා. අන්නේ නුවණයි ලෝකෝත්තර දර්ශනේ ඒ නුවණට යන්නයි අපිට මේ සෝතීන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේක නිකන් නෙමෙයි මේ කියන්නේ පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. සෝතීන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. මනාකොට මනා නුවණින් සෝතීන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන්නේ. මොන විදිහටද යම් හිස්ස සෝතේන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ uppajjeyun ආසවා විඝාත පරිලහ. යම් සෝතේන්ද්‍රිය සංවර නොකර ගැනීමක් නිසා දුක ගෙනත් දෙන ආශ්‍රව ඉපදුනා නම් අන්න ඒ ආශ්‍රව නොවන විදිහට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන ඔහුට ආසවා විඝාත පරිලාහ නොහොಂತಿ මේ වෙහෙස ඇති කරන පීඩාව ඇති කරන විඩාව ඇති කරන මේ ආශ්‍රව වෙන්නේ නැහැ. හැම වෙලාවකදීම ඕගොල්ලන්ට පුළුවන් කෙනෙක්ගේ සද්ද ගැන හිත දුක් වෙන්න පුළුවන්. සද්ද ගැන හිත දුක් වෙනවා කියන තැන හොඳට දකින්න තමන්ගේ මනසේ ලක්ෂණයෙන් හිත දුක් වෙන්න කියන එක. ආදරෙන් කතා කරපු තමන්ගේ අම්මා ගැන හිත ආදරණීය වචනේ හිත දුක් වෙනවා. කෙනෙක්ගේ වචනේ ආරම්භය අපි බයටපත් වෙනවා කෙනෙක්ගේ තර්ජනයක් හමුවේ. කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට ඒ තුල අපි උපේක්ෂා වෙනවා. ඔය වෙන උපේක්ෂාවත් ඔය ආදර වචනේ ඇලෙනකමත් අර වචනේ ගැටෙනකමත් ඔක්කොම වචනේ ඇති කල්ලි වෙන වචන සිද්ධියේ. කෙනෙක්ට වචනය කියන දේ පැවැත්මක් නැති වුණොත් වචනය කියන දේ පවතින මට්ටමක් නැති වුණොත්
කනයි සද්දයයි ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවය තුල Taman තුල හදාගෙන විඳින දේ දැක්කොත් අන්න ඒ කාරණාව තේරුම් ගත්ත කෙනාට කවදාවත් කෙනෙකුගෙන් බැනුම් අහන්නත් බෑ. ඒ වගේම කෙනෙකුට අහන්න බනින්නත් බෑ. ඒ කෙනාගේ ලක්ෂණය කෙනෙකුගෙන් බැනුම් අහන්නෙත් නෑ, කෙනෙකුට අහන්න බනින්නෙත් නෑ. ඔහොම කිව්ව ගමන් අහන්න බෑ. බුදුරජාණන් වහන්සේ එතකොට කොහොමද මෝගපුරිස කියලා කිව්වේ? එතකොට අහන්න නෙමෙයිද කිව්වේ කියලා. අපිට පුද්ගල භාවය ඇත්ත වුණාට ටක්කාලා අහන ඔය වගේ ප්‍රශ්න ඉක්මනට. එතකොට සාමාන්‍යතර මෝගපුරිස කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන වචනේ කට්ටියට බැනලා තියෙන්නේ. දුකටපත් කරන්න ඕන නම් කෙනෙක් කියලා. පුද්ගල භාවය ඇත්ත කරගත්ත කෙනාට මෝගපුරිස කියන වචනේ එහෙමමයි කියලා බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා. හිස් පුරුෂය කියන වචනේම තමයි එයාට මේක පුද්ගල භාවයෙන් ගත්තාම මට බැන්න කියන එක තියෙනවා කියලා දන්නවා. ඔකට මම කියන්නේ ඒක තමයි ශිෂ්‍යත්වයේ තියෙන දැනුම. ශිෂ්‍යත්වයේ විභාගයේ ලියපු ළමයෙක්ගේ දැනුම නැති වෙලා නැහැ උසස් පෙළ ලියන ළමයෙක් ළඟට යනකොට. උසස් පෙළ තියෙන ළමයෙක්ට ශිෂ්‍යත්වයේ දැනුම නැහැ කියනවනම් කෙනෙක්. හරිද? එයා වැරදි. ඒක නිසා බුදුහාමුදුරුවෝයි මෝගපුරිස කිව්වේ කියලා අහන්න එපා. මොකද උසස් පෙළ ලියන ළමයා දන්නවා ශිෂ්‍යත්වයේ ලියන ළමයාගේ දැනුම සහ එතන වැරදි දැනුත් ඔක්කොම දන්නවා. එතන තිබුණ වැරදි අඩුපාඩු දේවලුත් ඔක්කොම දන්නවා. ඒ දැනුම නැති වෙලා නැහැ අතෙන්ට යනකොට. අවබෝධයක් මිසක එතන තියෙන්නේ සම්මුති ඥානෙ නැති වෙලා නැහැ. සම්මුති ඥානයත් නැති වුණොත් ලෝකෝත්තර ඥාන දර්ශනය තුළ රහත් වෙනකොට ඔක්කොම කතා නොකර ඉන්න වෙනවා. රහත් වීමේ ලක්ෂණය වෙන්න වෙන ඔක්කොම කතා නොකර ඉන්න බව. නමුත් කතා නොකර ඉන්න බවට ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ මෝගපුරිස කියන වචනේ කියනකොට බලාගෙන ඉන්න අයටත් අහන කෙනාටත් හිතෙනවා බුදුහාමුදුරුවෝ මට බැන්නා. අනිත් අය හිතනවා අහවලාට බැන්නා. පුද්ගල භාවයෙන් බුදුරජාණන් වහන්සේත් ඇත්ත වුණ බැනුම් අහන්න කෙනත් හදාගත්ත අපිට ඒක බැනුමක් වුණාට සද්දේ සද්ද මාත්‍රයක් විතරක් වුණ විතරාගි රහතන් වහන්සේට කවදාවත් බණින්න බුදුරජාණන් වහන්සේ තමනුත් ඉඳලා නැහැ සද්ද දැනගන්න. සද්දේ සද්ද මාත්‍රයක් විතර නම් සද්දේ ආරම්භය සද්ද තුලම නම් තමන් හිටියේ තමන් තුල නම් සද්ද තිබුණේ. ඒක එතන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් ගැන ආයෙ එතනින් එහාට සද්දි බුදුරජාණන් වහන්සේගේ වෙලා නැහැ. ඒ ගැන නුවණක් තියෙන කෙනෙකුට කවදාවත් බුදුරජාණන් වහන්සේ බැන්නයි කියන්නේත් නැහැ. එතනද කර්මජයක් තියෙනවා. සද්දේ තුල තමන් හැදෙන හිතනද පුරාණ කර්ම ස්වરૂපය. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හැදෙන දේ තමයි හැම වෙලාවකදීම සද්දේ කර්මජය කියන්නේ නැහැ. හැම වෙලාවකදීම ඒක මහා භූත සමவாயයෙන් උපදින දෙයක් නිසා. ගැටීමෙන් විතරක් උපදින නිසා. එතකොට ඒකේ තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම කර්ම ප්‍රත්‍යයෙන් හදන රූප තියෙනවා, කර්ම ප්‍රත්‍යයෙන් නොහදන රූප තියෙනවා. ඒක කර්ම ප්‍රත්‍යයෙන් හදන්නේ, කර්ම ප්‍රත්‍යයෙන් හදන්නේ කන. කන ඇති කල්ලි සද්ද තියෙනවා, සද්ද ඇති කල්ලි කන තියෙනවා. ඒ න්‍යායෙන් අරගෙන කියනවා සද්දයත් කර්ම ප්‍රත්‍යයෙන් හැදුවයි කියලා. ඒ න්‍යාය යටතේ විතරයි. ඕකෙදී ලොකු විස්තරයක් තියෙනවා කන ගැන විදර්ශනා කරනකොට. ඒක වෙනම පාඩමක් නැත්තේ තපයක් විතර ඉන්න පුළුවන්ද කට්ටියට? කනත් සද්දයක් කියන තැන කන විදර්ශනා කරනකොට කන විදර්ශනා කරන එක ගැන කියනවා වත්තුනානත්තේ ඥානය විස්තර කරනකොට පටිසම්භිදාමංගේ කන විස්තර කරනවා අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. සද්දේ විස්තර කරන්නේ නැහැ. ඇහැ විස්තර කරනවා අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා කියලා ඇහැ විස්තර කරනවා, රූපයත් විස්තර කරනවා. දැන් මේ රූපේ මොකද්ද ඇති කර්මය? භෞතික රූපේ මොකද්ද තිබුණ කර්මය? මොකද්ද තිබුණ තණ්හාව? නමුත් රූපේ විස්තර කරනවා අවිද්‍යාව උපද්දපු දේ, කර්මයෙන් හදපු දේ, තණ්හාවෙන් හදපු දේ, ආහාරයෙන් හදපු දේ කියලා රූපේ විදර්ශනා කරන්න කියනවා. ඇහැට පෙන්වන හේතු ටිකම රූපෙටත් පෙන්වනවා. ඇයි පෙන්වන්නේ? ඇහැ ඇති කල්ලි රූපේ තියෙනවමයි, රූපේ ඇති කල්ලි ඇහැ තියෙනවමයි. නැත්තම් මේ රූපේ එළිය තියෙනවා කියලා හදලා පෙන්න විදර්ශනා කරන්නවත් මේක නෑ කියලා විදර්ශනා කරන්නවත් කිව්වේ නෑ රූපේ පැත්තෙන්. ඇහි හේතු ටික විතරයි පෙන්වන්නේ.
නමුත් පෙන්වන්නේ නැහැ සද්දේ ගැන. ඇයි සද්දේ ගැන පෙන්වන්නේ නැත්තේ? සද්දේ වෙනසක් තියෙනවා. සද්දේ වෙනස තමයි අනිත් ආයතන ටිකට ඔක්කොම ගැටෙන ටික උපාදාය රූප වල තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ටිකෙන් එකක් තමයි අනිත් ආයතන ටිකට ගෝචර වෙන්නේ. හැබැයි සතර මහා ධාතුව ඇති තැනක හැම තැනකම වර්ණ, ගන්ධ, රස, ඕජා තිබුණට සතර මහා ධාතුව යම් තැනක ඒක රාශි වුණා නම් ඒක රාශි වුණ හැම තැනකම වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ටික තියෙනවා. හැබැයි සතර මහා ධාතුව ඇති හැම තැනකම සද්දේ තියෙනවද? සද්දේ ඇත්තේ නැහැ. සතර මහා ධාතුව ඇති හැම තැනකම සද්දේ තිබුණොත් අපිට කනක් ඇහිලෙන්න හම්බෙන්නේ. ඒක නිසා සද්දේ නැහැ. ඒ වෙනස තියෙනවා. ඒක කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නෙමෙයි, වර්තමාන ඍතු ප්‍රත්‍යයෙන් මේ ගැටීමක් නිසා හටගන්න දෙයක්. සද්දේ. මහා භූත පවතින තැනක උපාදාය රූප හතරක් පවතිනවා. උපාදාය රූප වල සද්දේ අයිති නෑ හැබැයි. සද්දේට මුලිය කියන්නේ සද්දේ දාන නොහැ නෑ. සද්දේ ඇහෙන්නේ නැති මට්ටමින් තියෙනවා කියන එක නෙමෙයි. ඒකේ ලක්ෂණය තමයි සද්දේ උපදින්නේ ගැටීමකින් මිසක බාහිර ඍතු ප්‍රත්‍යයකින් මිසක සද්දේ උපදින්නේ නෑ නැත්තම්. සද්දේ නෑ එතන. ඒක නිසා මේක පෙන්වන්නේ නැහැ සත්‍යය. උපාදාය රූප හතර තියෙනවා. උපාදාය රූප හතරේ සද්දේ නැහැ. වර්ණ, ගන්ධ, රස, ඕජා එච්චරයි. සද්දේ නැහැ. ශබ්ද රූපේ බෙදන්නේ හැම වෙලාවකදීම මහා භූත සමவாயයෙන් මේ ඍතු ප්‍රත්‍ය ඇති කල්ලි ඇති වෙන දෙයක් විදිහට විතරයි. ශබ්ද රූපේ විතරයි. ඒකයි ඒකේ විශේෂයි කියලා මේ කියන්නේ. ශබ්ද රූපේ විශේෂයි කියලා කියන්නේ මේ ගැටීමක් නිසා ඍතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් විතරයි. ඒක නිසා ඒක පෙන්වන්නේ නැහැ. නමුත් නොපෙන්වන එක වැරදි. නොපෙන්වන එක වැරදි. දැන් අරගෙන බලන්න ඒ වත්තුනානත් ඥානෙ පෙන්වන්නේ නැහැ. නමුත් නොපෙන්වන එක වැරදි. ඒක යටින් දාලා තියෙනවා පරණ පුස්කොළ පොත්වල සහ පාලියෙන් දාලා තියෙනවා පරණ පුස්කොළ පොත්වල සහ බුරුම චට්ට සංගායනාවේ මේක දක්වලා තියෙනවා කියන්නේ. පරණ පුස්කොළ පොත්වලයි සද්ද රූපයත් අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් හැදුවා කියලා ලක්ෂණ ටික පෙන්වලා තියෙනවා. ඇයි රූපෙටත් පෙන්වුවා නම් මේ රූපෙටත් අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලා පෙන්වුවා නම් ඇස පෙන්වන තැනින්නේ පෙන්වන්නේ. ඇයි කන පෙන්වන තැනට අරගෙන සද්ද පෙන්වන්න බැරි? අනිවාර්යෙන් කන පෙන්වන තැනින් සද්ද පෙන්වන්න පුළුවන්. නමුත් අට කතාවකදී ඕක පෙන්වන්න නැතුව තියෙනවා. අට කතාව අනුව යමින් පෙළ වෙනස් කරලා තියෙනවා. ඒක මහා බරපතල වරද. වර්තමානයේ කරපු ත්‍රිපිටක සංස්කරණයේ තුල සිද්ධ වුණ මහා බරපතල වරදක් ඒක ඇත්තටම. ඒකේ විදිහටම කිය යුතුයි. අට කතාවක තියෙන දෙයක් තුල පෙළ වෙනස් කරලා අපිට හම්බෙච්ච ලියුමක් කියවගෙන යනකොට තේරෙන්නේ නැති වචනයක් ඩික්ෂනරියෙන් බලලා දැන් ඩික්ෂනරියේ මොකක්ද ඒකට දීලා තිබ්බ තේරුම කියන එක තුල ඒකට දීලා තිබුණ විස්තරේ ලියුම මකලා ඒ ටික ලියලා එතනින්. දැන් හරිද? දැන් වැරදි වැඩි. ඒ වැඩේ තමයි වෙලා තියෙන්නේ. අට කතාවේ කිව්වට පෙළේ මේක යෙදිලා තියෙනවා පරණ. ඒක නිසා මේක යෙදිය යුතු තැනක්. මොකද විස්තර කරගෙන එන න්‍යාය අනුව මේක යෙදෙන්න ඕනේ. ඇහැ වෙන් කළා රූපේ ගැන කතා කරන්න ගිහිල්ලා නැහැ. කන වෙන් කළා ශබ්ද ගැන කතා කරන්න ගිහිල්ලා නැහැ. දැන් අනිත් ආයතන ටිකෙන්ම ඇහෙන්තොර රූපයත්, දිවෙන්තොර රසයත්, නාසයෙන්තොර ගන්ධයත්, කයෙන්තොර ස්පර්ශයත් කතා නොකර ඒ ඔක්කොම අත්භව පරියාපන්නෝ කියන අර වචනේ යටතේ කතා කරනකොට ධම්මසංගණී රූපකාණ්ඩෙත් විස්තර කරනකොට කනත් අත්භව පරියාපන්නෝ කියලා කියන සද්දේ ඇතිකල්ලි කන ඇතිකල්ලි සද්දේ කියලා ධම්මසංගණී සෝතායතන රූපයයි සද්දායතන රූපයයි විස්තර කරනකොට ඒ විදිහටම විස්තර කරනවා. නමුත් මෙතන නොදක්වන එක ඒ කාරණේ වැරදක්. ඒක දැනට තියෙන සංස්කරණය තුල තියෙන ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒක වෙනම පාඩමක් එක තේරෙන්නේ කොහොම හරි දැන් හැම වෙලාවකදීම ශබ්දේ කියන එක
සතර මහා ධාතු සමவாயෙන් නැතිනම් මේ ගැටීමක් නිසා කන ළඟට ආවේ අනාත්ම මට්ටමකින් ඒ මට්ටම නිසා ආපු ඒ ලක්ෂණේ අනාත්ම බව අපිට වැටහෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණේ වැටහෙනවා කියන තැන දකින්න එපා. සද්දේ තියෙනවා මම අනාත්ම බව තේරුම් ගන්නවා කියලා. සද්ද තියෙනවා මම අනාත්ම බව තේරුම් ගන්නවා කියලා හිතන්න එපා. හැම වෙලාවකදීම කනෙන් තොර වෙනම සද්ද දකින්න එපා. සද්දෙන් තොර කන දකින්නත් එපා. ඒ කියන්නේ කනෙන් තොර තමන් දකින්නත් එපා. තමන්ගෙන් තොර කන දකින්නත් එපා. වැඩිද කිව්වොත්? ඒ ටික තේරුණා නේද? සද්දෙන් තොර කනත් කනෙන් තොර සද්දෙත් දකින්න එපා. මේ කිව්වේ මොකද්ද? එදා කියපු උදාහරණයට නැවත ගලපලා බලන්න. කනයි සද්දේ ගෝ පොලිස්කාරය සහ වැරදි කරපු කෙනා. කන සහ සද්දේ. සාක්ෂිය අනිත් පොලිස් නිලධාරියා. සෝත විඥානේ නැතිනම් විඥානේ ගන්නකො මනසේ ලක්ෂණය. හැම වෙලාවකදීම දැන් ඔන්න Taman නියෝජනය වුණා. මේ තුන් දෙනා ඇති කල්ලි මේ Taman නියෝජනය වුණා. හැම වෙලාවකදීම දැන් ওই සිද්ධිය තමයි Taman. ඒ වෙලාව වෙනකොට අනිත් සිද්ධි ඔක්කොම නොදන්නා මට්ටමක තියෙන. නොදන්නා නෙමෙයි නෑ. අනිත් සිද්ධි එකක්වත් එතන නෑ. මේක තමයි මුළු Taman ජීවත් වෙනවා කියන්නේ ඔය තුන ඒ මොහොත එච්චරයි. ඒ ටික වැය වෙනවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ Taman නිරුද්ධ වෙනවා ඉතුරු නැතුවම. ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ නැති වෙන ධර්මතාවය ආරම්භය තමයි ඊට පස්සේ නැවත ආය උපද්ද ගන්නෙ. එතකොට ආය උපද්ද ගන්නකොට අලුතෙන්ම හැදිලා අලුතෙන්ම නිරුද්ධ වෙන ධර්මතාවයකුයි එතන තියෙන එතනට සාපේක්ෂ ධර්මයක්. එතකොට ඒක මනෝපටිච්ච. මනස පැත්තෙන් ඇති වෙන දෙයක්. මෙතන හැම වෙලාවකදී මේ ධර්මතාවය. එතකොට දැන් සද්දේ තුල Taman ඉපිද නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරනවා නම් මෙතනත් Taman ඉපිද නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරනවා නම් අන්න ඒ මට්ටමේ නුවණක් දක්වා යා යුතුයි. ඒ මට්ටම තේරෙන්නේ නැත්නම් ගැඹුරු වැඩි නම් අඩුම තරමේ සද්දෙට Taman නැහැ Tamanට සද්ද නැහැ කියලා හරි තේරුම් ගන්න. ඒ කියන්නේ සද්දෙට පුද්ගලයෝ නැහැ පුද්ගලයන්ට සද්ද නැහැ කියන මට්ටමින් හරි තේරුම් ගන්න. කපුටගේ සද්දේ ඇහෙනකොටම සද්දේ ආරම්භය කපුට ඉදිරිපත් කරන්නේ මෙහෙන් කියන එක දැනගන්න. සද්දේ එළියේ ඇහුණා කියලා ඇහුණ සද්දේ ඇත්ත කරන්නේත් කපුට උපද්දන්නේත් මෙහෙන් කියලා. දෙකක් තියෙනවා ඉතින්. හොඳට අවධානය යොමු කරන්න දෙකක් තියෙනවා. එකක් තමයි සද්දෙට කපුට ඇති කරපු එක. සද්දෙට කපුට හිටියේ නෑ කවදාවත්. කපුට දකින්න පුළුවන් මොකෙන්ද? ඇහැ රූප දෙක ඇති කල්ලි කපුට කියන දේ මෙහෙන් උපද්දලා දුන්නේ. එතකොට ඒකයි තිනේ සද්දෙට කිසිම සම්බන්ධයක් නෑ. ඔවුන්ගේ විෂය අනුභව කරන්නේ නෑනේ. එතකොට දැන් සද්දෙට කපුට හිටියේ නැහැ. හැබැයි සද්දෙට සද්දෙත් නැහැ. සද්දෙට සද්දෙත් නැති වෙන්න ඕනේ. ඇයි සද්ද රූපයේ මෙහි විඳින මට්ටමට එනකොට සද්ද වැය වුණු තැනක නෙමෙයිද මෙහි පුද්ගල භාවය හදාගන්නේ? සද්දේ දැනගන්න පුද්ගල භාවය මෙහි හැදෙන්නේ සද්ද රූප ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැන නෙමෙයිද? ඉපිද ඉතුරු නැතුව නැති වුණු තැනකයි මෙහි පුද්ගල භාවය ඇති කරගන්නේ. කොටින්ම සද්දෙට සද්දෙත් නැති තැනකයි සද්දේ ඇත්ත කරගන්නේ අපි. ඒක නිසා සද්දේවත් ඇත්ත කරගන්න එපා එළියේ තිබුණ දෙය කියලා. ඒක නිසා අනේපිඩු සිටුතුමාට කිව්වා ගැහැවියේ නුඹේ සිතට කන ඇසුරු නොවේවා සද්දේ ඇසුරු නොවේවා සෝතු විඥානයේ ඇසුරු නොවේවා කියලා. හිතට දෙන්න එපා කිව්වා කන මේ තියෙන කනට සද්ද ඇහුණ බව දෙන්න එපා. කන ඇසුරු නොවේවා කිව්වා ඒ අර්ථය ගෙනල්ලා දෙන්න. කන ඇසුරු නොවේවා කියන එකට පැය ගාණක් කියන්න පුළුවන්. ඔය අර්ථය තේරෙනකන් කියන්න වෙනවනේ. සද්දේ ඇසුරු නොවේවා කියන එකටත් ඒ විදිහමයි. සද්දේ ඇති බවට එළිය සද්ද තියෙනවා තියෙන සද්දයක් ඇහුණා නෙමෙයි. මේ මොහොතට ඉපදුනේ කන ඉපදුනේ මේ මොහොතට කන තියෙනවා කිව්වේ මොකට සාපේක්ෂවද? සද්දෙට සාපේක්ෂව. එතකොට මේ දෙක ඇති කල්ලි. සෝත විඥානයේ ඇත්ත නොවේවා කිව්ව සද්දේ අහන්නා ඇත්ත නොවේවා කියලා. සෝත විඥානයේ ඇත්ත නොවේවා කිව්වේ එහෙ සද්දේ තියෙනවා තියෙන සද්දේ මම මෙහෙ අහනවා නොවේවා. සෝත විඥානයේ ඇත්ත නොවේවා. ඒක තමන් කියලා වෙනමම සෝත විඥානයේ විඳින්නේ සද්දේ විඳින්නේ වෙනම හම්බ වෙන්න බෑ. ඒක නොවේවා කියලා කිව්වේ ඒ මට්ටමට නොයාවා. ඒක ගැඹුරු දර්ශනයක් කියලා ඒකේ ඇති වුණු ප්‍රීතියට අනේ පිට සිටුතුමාට කඳුළු වෙනුවේ මෙච්චර ධර්මපරියායක් ඇයි කියලා දුන්නේ නැත්තේ කියලා. එතකොට හැම වෙලාවකදීම මේ කාරණේ ගැන හැම වෙලාවකදීම හොඳට නුවණ තියන්න මේ සද්දේ ඇත්ත නොවුණු බව. හැබැයි ඔය කතා කරන්නේ අපි හොඳට මතක තියාගන්න ඔය ඵලයේ ලක්ෂණය.
ඔය නිරෝධ සත්‍ය ලක්ෂණය ඔය කතා කරේ. සද්දේ ඇත්ත නොවුණු බව. තැන. ඔය කතා කරන්නේ නිරෝධ සත්‍ය ලක්ෂණය. එතෙන්ටයි යන්න මාර්ගය. මාර්ගය සහ මාර්ග සත්‍ය දෙකම ඕනේ. මාර්ගයේ පැනෙවුවා ඉස්සෙල්ලා කන තුල අසංවර භාවය අයින් කරගන්න. මේ අද දවසේ සාරාංශය ගොඩාක් කාරණා කියවනේ. සද්දයේ තුල ඇති වෙච්ච අසංවර භාවය ඇති කරගෙන ගොඩාක් සද්දවල අලුගඩකට පොල්ලකින් ගැහුවාම විසිරෙන විදිහට විසිරුණු සද්දයේ තුල රූප ඇති බවට හම්බෙන මේ සද්ද නිමිති අඩු කරගන්න එක සද්ද සංවර වෙන්නේ ඒක පුද්ගල භාවය තුල. ඊට පස්සේ ඒ ගමන් ඇති කරගන්න මාර්ග සත්‍ය කියන තැන හැම වෙලාවකදීම සද්දේ ඇත්ත නොකර ගන්න බවට යන ලක්ෂණය. සද්දේ ආරම්භය එළියේ ඉන්න කෙනයි කතා කරන්න කියලා හිතෙනකොටම ආපස්සට හිතට කියලා දෙන්න. එහෙම නෙමෙයි. එහි අනාත්ම සද්දේ එන තැනක මම දැනගත්තේ මගේ මනස තුළම තිබුණු ලක්ෂණය. කෙනෙක් කතා කරලා තමන් ඇයි ඇහුවට කමක් නැහැ. ඇයි අහලා හොඳට හිතන්න තමන් ඇයි අහපු සිද්ධිය තුළ තිබුණු තමන්ගේ මෝඩකම තමන්ට පෙන්නලා දෙන්න. එතකොට තමන්ට මේ සිද්ධිය තුළ තේරෙයි මම කොච්චර මෝඩද කියලා. එතකොට ඒ විදිහට තමන් කියන තැන හොඳට තේරුම් ගන්නකොට එක තැනකවත් ඇත්ත වෙච්ච බව නෑ. එතකොට මේ නුවණ තමයි හැම වෙලාවකදීම මේ කෙලෙස් මුල් ආශ්‍රව මුල් සිඳලා කඩලා සුණු විසුණු කරලා දාන්න මේ නුවණ. ඒක තමයි මේ නගුල. ඒ නගුල හැම වෙලාවකදීම කෙලෙස් නැමැති මුල් සිඳිනවා. හැමදාම කියනවා වගේ ඒතන නගුල බඳින ගුණා තමයි යම්තාක් දුරකටද අපි සිහිය පවත්න්නේ සිහිය. ඒ ගුණා නිකන් ආවට ගියාට බඳින්න බෑ. බඳින නූල් කෑලි ටික තමයි අපි කරන භාවනා ටික. මේ නිමිතියෙන් නැතුව විවේක ස්ථානයේ හරි තෝරගෙන මේ කරන්න හදන භාවනාව. හැබැයි භාවනාවෙන් නිවන් දකින්න එපා. ලණු කෑලි ටිකෙන් හාන්න එපා. ඒ හාන එක හැමදාම එහෙට මෙහෙට ඇද ඇද ඉන්නකම් හොඳයි. එච්චරයි. නැත්තම් හරියන වැඩ නෙමෙයි. මුල් සිඳෙන්නේ නැහැ. එහෙට මෙහෙට ඇවිදින නිසා ඇවිදින පාරේ තනකොළ වැවෙනවද? නැහැ. ඇවිදින පාරේ තනකොළ වැවෙන්නේ නැහැ. ඇවිදින්න නැතුව හිටපු ගමන් තනකොළ වෙනවා. අර මුල් වලින් පැල මතුවෙලා ආපහු කැලේ වැහෙනවා. දැන් ඔය නූල් කෑලි ටික ඇදගෙන ඇවිදිනකම් හොඳයි. හැබැයි හැවෙන්නේ. හානකේ ලක්ෂණේ පසුත් එක්කම අනිත් පැත්තට කරකිලා යන්නේ. තමන්ගේ ජීවිතේ අනිත් පැත්තටම කරකිලා මේ ඇත්ත පෙන්වන ලක්ෂණය. ඒක නිසා ඒ උදාහරණේ සෑහෙන 100% ගැලපෙනවා. ඒක නිසා ඒ ගුණත් ඕනේ, ලණුත් ඕනේ. හැබැයි හාන්නේ නගුලෙන්. ඉස්සෙල්ලා යන්නේ නගුලද ගුණාද? ඉස්සෙල්ලා යන්නේ ගුණා. පස්සෙන් තමයි නගුල යන්නේ. ඒකයි මේ කතා කරේ ඒකයි. ඉස්සෙල්ලා මාර්ගය කියන තැනට හිත තියන්න. ඊට පස්සේ තමයි මාර්ග සත්‍යයෙන් සම්පූර්ණ මේ කෙලෙස් නැති කරන්නේ. ඒකින්ද කන සංවර කරගන්න කිව්වා තැන් දෙකක ඉස්සෙල්ලා ගුණා යනවා. ඊට පස්සේ නගුල යනවා. හැවෙනවා. ඊට පස්සේ කලින් කිව්වා ඊට කලින් කියපු එක අමතක කරන්න එපා. නගුල හදන්න නැතුව ගුණා තියාගන්න එපා. වියදම් වැඩි. නගුලක් නැතුව ගුණා තියාගන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. කන්න දිදී තියාගන්න වෙනවා හැමදාම. වෙහෙස විතරයි. අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඒ කිව්වේ මේ නුවණ නැතුව ප්‍රඥාව නැතුව මේ ඥාන දර්ශනේ නැතුව උත්සාහවත් වෙන කෙනා කන්න දිදී ගුණා තියාගන්නව නගුල නැහැ. වෙහෙස විතරයි හැමදාම. නිවන නැහැ. ඒක නිසා නගුල ඉස්සෙල්ලා හදන්න හදලා ගුණා හොයලා වඳින්න. එතකොට වැඩේ පටන් ගන්න පුළුවන් ඒ මොහොතේම. ඒ නගුල ලෑස්ති පිට තියෙන්නේ. එතකොට අන්න දැන් නගුල ලෑස්ති නම් වැඩේ හරි. හාගන්න පුළුවන්. ඒක නිසා අන්න මේ විදිහට හැමෝම පුළුවන් තරමක් හාගන්න. මේ ආශ්‍රව ධර්මතා නූපදින විදිහට, කෙලෙස් ධර්මතා නූපදින විදිහට, ආශ්‍රව මුල් සිඳිලා යන විදිහට නැවත නූපදින මට්ටමට මේ කාරණා ටිකට හිත තියන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න. මේ ධර්මයත් ඒ සඳහා උපකාර වේවා. විශේෂයෙන්ම මතක් කරන දේ තමයි මේ බණ අහන දේ තුල ඕගොල්ලන්ට මේ මොහොතට අරමුණු වෙනවා නම් මේකයි මේ මාර්ගය කියන්නේ. මාර්ග සත්‍ය ලක්ෂණය මේ මොහොතට ඕගොල්ලෝ ස්පර්ශ කරනවා නම්
ඒ කියන්නේ මේ නිවනේ ස්වභාවයට ඔයගොල්ලෝ හිත තියන්න. ඔයගොල්ලෝ ඒ අඩිය තුල ලං වෙන්නේ නිවනට කියන එක මතක තියාගන්න. ඔයගොල්ලෝ පැය ගාණක් භාවනා කරන දේෙන් සිද්ධ කරගන්න හදන අර්ථයයි මෙතනදී මේ පැය එකමාර හිස් වෙන්නේ නැහැ. මේ තුල ඔයගොල්ලෝ පැය ගාණක් අවුරුදු ගාණක් භාවනා කරලා උපදව ගන්න ඒ අර්ථයයි මේ සිද්ධ කරගන්නේ. සමහරට කෙනෙකුට අවුරුදු 10 15 භාවනා කරන ඇත්තෝ හම්බෙලා තියෙනවා. ඔය අර්ථයට කිට්ටුවත් වෙලා හිත තියලවත් නැහැ. ඒක නිසා මේක තමයි නිවන් ප්‍රතිපදාවට අවශ්‍යම දේ. විශේෂම කාරණාව පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයින්ට විතරයි නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස, දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි. අර ඊයේ කෙනෙක් ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් අහුවා. ඉස්සර ගොඩාක් දෙනෙක් මේක තේරුම් ගත්තා. දැන් ඇයි තේරුම් ගන්න නැත්තේ? ඇත්තටම ගොඩක් දෙනෙක් තේරුම් ගත්ත පුද්ගලයෝ ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නොතේරුම් ගත්ත අය ගැන සඳහන් කරලා නැහැ. ඉතින් නොතේරුම් ගත්ත අය ගැන මොනවද සඳහන් කරන්නද? තේරුම් ගත්ත පිරිස ගැන සඳහන් කරා. නොතේරුම් ගත්ත අය ගැන සඳහන් කළේ නැහැ. මොනවද සඳහන් කරන්නද? මෙච්චර පිරිසක් තේරුම් ගත්තේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක සඳහන් කළේ නැහැ. ඉතින් අද කාලේ එදයි අදයි වෙනසක් නැහැ. අද කාලෙත් මේක තේරුම් ගන්නේ බොහොම බෞද්ධයින් අතරේ කොච්චර සුළු පිරිසකටද? මොකද මේක ප්‍රඥාවට පමණයි මේ දර්ශනේ ගෝචර වෙන්නේ. මේක විවෘත වෙන්න දිදුලනවා මිසක ඔගොල්ලෝ හිත තියන්න මේක තවදුරටත් මේක ප්‍රකට වෙලා පේනවා මිසක මේක වැහිලා යන්නේ නැහැ කවදාවත්. අනිත් දේවල් හැම වෙලාවකදීම විමසන්න හිත තියන්න ප්‍රශ්න ඇති වෙනවා. මේකට හිත තියලා බලන්න ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද, ආශ්‍රව දුරු වෙන්නේ නැද්ද කියලා. ඒක නිසායි මේ ප්‍රතිපදාව සවක්කාතයි කියලා කියන්නේ මනාව දේශනා කරයි කියලා. ඒක නිසා අපිට මේ ධර්මයේ මේ මොහොත මේ වෙලාව හිස් වෙන්නේ ජීවිතේට මේ තරම් අර්ථ සම්පාදනයක් නැහැ කියන එක හොඳට මතක තියාගන්න. මේක තමයි නිවන් දකින්න ප්‍රතිපදාව තුළ අපිට හම්බෙන්නේ. බණ අහන එකත් කියන එකත් සාකච්ඡාවත් මේ හැමදේම විමුක්ත ආයතනයක් හැටියට පෙන්වන්නේ. නිවන් දකින්න හේතු වෙන දෙයක්. ඇයි මේ තුල වැඩෙන්නේ භාවනාව. මේක තමයි මාර්ග සත්‍ය පෙන්වන්නේ. මේ තමයි මාර්ග සත්‍ය වැඩෙන්නේ අපිට. වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා මේ ජීවිතේ හොඳට තමයි නිවන් දකින්න ඕන කෙනෙකුට නිවනට අවශ්‍ය කාරණා ටිකයි වැඩෙන්නේ කියන එක කාටත් මතක් කරනවා. හැම වෙලාවකදීම ඔච්චර අපි කතා කරපු ටික තුල ඔය සලායතන නිරෝධය කියන තැන ඔය දැන් ආයතන සංවරයේ පැනෙන්නේ හැම වෙලාවෙම මාර්ග සත්‍ය කියන තැනින් අපි කතා කරන්නේ හැම වෙලාවෙම සලායතන නිරෝධය කියන තැනට හිත තියලා මාර්ග සත්‍ය තුල සාක්ෂාත් කරන්නේ නිරෝධ සත්‍යය. එතකොට මාර්ගය තුල සාක්ෂාත් කරන්නේ නිරෝධය, මාර්ග සත්‍ය තුල සාක්ෂාත් කරන්නේ නිරෝධ සත්‍යය. මාර්ගයේ වඩනකොට ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා හැබැයි තණ්හාව නැති කරලා තණ්හා නිරෝධයක් කරලා තියෙනවා. ඒක නිරෝධය. අරක නිරෝධ සත්‍යය භව මට්ටමින්ම ඇති වෙන භව තණ්හාව මට්ටමින්ම භව දුක මට්ටමින්ම භව දුකත් නැති කරලා භව තණ්හාවට පිහිටා හිටින්න තැනක් නැති වෙලා මාර්ග සත්‍ය වැඩිම තුල. එකයි සලායතන නිරෝධයමයි කතා කරන්න කියලා කියන්නේ. එතකොට අද දවසේදීත් හැම කෙනෙක්ම මේ විදිහට යෝනිසෝ මනසිකාරයන් පවත්වලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේට, ඒ වගේම මේ පින්නතුන්ට කල්යාණ මිත්‍රයෙක්ව හැමදාම මේ අවස්ථාව සලසා දෙන අපේ නායක හඳුරන වහන්සේ, අවසරයි අකරවිට සංඝානන්ද නායක හඳුරන වහන්සේටත් මේ සීල කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා තුන් දෙනාටම මේ සීල කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් නෙවෙත්